right. අපේ සෙෂන් එකේ අපි අද කතා කරන දේවල් අතරේ තියෙනවා ගොඩක් බේසික් දේවල්. ගොඩක් ප්‍රෙලිමිනරි ස්ටේජ් එකේ ඉගෙන ගත යුතු දේවල්. සමහර දේවල් මම ඩිස්කස් කරනවා. ඔයාලා ගොඩක් දන්න දේවල්, ඔයාලා අහලා තියෙන දේවල්, ඔයාලා පාවිච්චි කරන දේවල් ගොඩක් ප්‍රෙලිමිනරි දේවල් වෙන්න පුළුවන්. බොහොම සාමාන්‍ය ප්‍රාථමික අවධියේ දේවල් වෙන්න පුළුවන්. අපි බොහොම ඉවසීමෙන් ඉන්න. මේ කතා කරන හැම දෙයක්ම කතා කරන්නේ යම් හේතුවක් ඇතුව. අපි end of the day අරගෙන බලමු conclusion එකක්. මේක අපි කතා කරපු terms, මේ කතා කරපු points වල importance එක අපි මේ කතා කරන subject එකට කොච්චර වැදගත්ද කියලා. මේ subject එක මේ අපි කතා කරන PLC programming subject අපි continue කරන්න හදන්නේ. කියන්නේ අපි දිගට මේ subject එක මේ විදිහටම continue කරගෙන යනවා. එතකොට බලමු අපි ටික ටික මේ subject එකත් එක්ක ඔයාලා grow වෙන විදිහ. Right, එහෙනම් එදා වෙනදත් වගේම මත් අදත් සුගත් ප්‍රදීප් from Shine Electric. Right, අද අපි කතා කරන topic එක programmable logic controllers. මේක අපි කතා කරනවා what is today's and future trends, control technology basics, what is automation, introduction to PLC, the structure of a PLC, types of PLCs, how to interface IOs. ඊට පස්සේ අපි කතා කරනවා programming languages. ඒතර මේකත් අපිට හැම වෙන කාලය ඇතුළත අපි මෙන්න මේ subjects වල මෙන්න මේ sub topics ටික ඔක්කොම discuss කරන්න තමයි බලාගෙන ඉන්නේ. right, අපි යන් අපේ බොහොම basic කතන්දරයට. අද දවසේ පළවෙනි ප්‍රශ්නේ උදේ පාන්දර තියෙන පළවෙනිම ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. මේක මම හිතන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලට. මේක හැමෝටම උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. මගේ ප්‍රශ්නේ what is digital? digital කියන්නේ මොකක්ද? කාටට උත්තර දෙන්න පුළුවන් දෙන්න අපේ ස්ටාර්ට් එකක් විදියට කාටට උත්තර දෙන්න පුළුවන් දෙන්න කියලා. what is digital? මේ වචන හැමෝම අහලා තියෙනවා. මේ ගැන හැමෝම දන්නවා. මොකක්ද මේ කියන්නේ? digital කියලා කියන්නේ? right. මම උත්තර ගන්නේ නැතුව explain කරගෙන යන්නම්. digital technology එකේදී අපි කතා කරනවා මෙන්න මෙහෙම දෙයක්. digital describes electronic technology that generates, store and process data in terms of two states. යම් අවස්ථාවල් දෙකක් සලකලා බලලා අපිට පුළුවන් නම් data generate කරන්න, data store කරන්න, data process කරන්න අපි මේ technology එක කිව්වා digital technology කියලා. දැන් උදාහරණයක් විදියට මෙතන දීලා තියෙනවා මොකක්ද මේක අපි කතා කරන two states දෙක. එක කියලා තියෙනවා non positive and positive or non positive. එතකොට මේ අපි කතා කරන ටෙක්නොලොජි එක ඩිජිටල් ටෙක්නොලොජි එක වැඩ කරන්නේ අපි කතා කරන විදිහටම ස්ටේට්ස් දෙකක් පාවිච්චි කරලා. එහෙම නැත්නම් ස්ටේට්ස් දෙකක අපි කතා කරන ends දෙකක ස්ටේට්ස් කන්සිඩර් කරලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. එතකොට අපිට එක්සැම්පල්ස් විදිහට ගත්තොත් මේ කතා කරන සබ්ජෙක්ට් එකේ මේ අපි කතා කරන ඩිජිටල් කියන ටෙක්නොලොජි එකේදී දෙන්න පුළුවන් එක්සැම්පල්ස් ගොඩක් තියෙනවා. මේ ඔයාලා දන්න 1 or 0, yes, no, true, false, on, off. මේවා තමයි results. අපි කතා කරන ටෙක්නොලොජි එකේ results. අපි example එකක් ගත්තොත් light is on, light is off. Pump on, pump off. මේ ඔක්කොම digital terms. මේ digital data. අපි කතා කරන අපේ digital term එක එහෙම නැත්නම් අපි කතා කරන අපේ digital equipment එක එහෙම නැත්නම් digital data එක අපි store කරන්නේ generate කරන්නේ මෙන්න මේ terms වලින්. එහෙනම් අපි හැමදාම පාවිච්චි කරන වටේ පාවිච්චි කරන ටෙක්නොලොජි එක අපි පාවිච්චි කරන ටෙක්නොලොජි එකේ තියෙන 1 0 yes no true false on off මේ හැම එකක්ම අපි කියන්නේ ඩිජිටල් data එකක් කියලා. එහෙනම් මේ පෙන්වලා තියෙන ඩිජිටල් data වලට එහෙම නැත්නම් ඩිජිටල් සිග්නල්ස් වලට දෙන්න පුළුවන් හොඳම උදාහරණ. එතකොට ඊළඟට ඔයාලා දැනගත යුතු දේවල් කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම ඔයාලා දැනට දැනගෙන ඉන්න කතා කරන terms memory codes bit. what is a bit? කවුරු හරි බිට් එකක් අපි මේ ටෙක්නොලොජි එක පුරාම ඩිජිටල් ටෙක්නොලොජි එක පුරාම කතා කරන ටර්ම් එකක් මේ බිට් එකක්. දැන් මම ඉස්සෙල්ලා කිව්වා ඩිජිටල් ටෙක්නොලොජි එකේදී අපි data consider කරනවා එහෙම නැත්නම් data store කරනවා generate කරනවා process කරනවා in terms of two state දෙකක් පාවිච්චි කරලා. මේකේ i station මේ station දෙක මම කිව්වා yes or no. මේ ඕනම ස්ටේට් එකකට අපි කියනවා බිට් එකක්. උදාහරණයක් තමයි මම හිතුවා මගේ ළඟ ලැම්ප් එකක් තියෙනවා. මේ ලැම්ප් එක නම් මගේ equipment එක මෙයා නම් data generate කරන්නේ. මම කියනවා මේ ලැම්ප් එක on off. මේ මගේ data ends දෙක. එhmenan මේ data generate කරන equipment එකේ තියෙන data එක නැත්නම් data source එකට අපි කිව්වා බිට් එකක්. උදාහරණයක් digital angle එකෙන් බැලුවොත් අර කතා කරපු ලැම්ප් එක බිට් එකක්. ඒ බිට් එක on වෙලා තියෙන්න පුළුවන් off වෙලා තියෙන්න පුළුවන්. එහෙනම් on off වෙච්ච ඕනම equipment එකට අපි කියන්න පුළුවන් බිට් එකක් කියලා. එහෙනම් digital technology එකේදී අපි පාවිච්චි කරන පොඩිම ඒකකයේ බිට් එක. මේ බිට් එකේ on off state එක තමයි අපි digital කියලා consider කරේ. එහෙනම් මේ තියෙන bits.
බිට්ස් 4ක් එකතු වුණාම අපි නමක් කියන එක නිබල් එකක්. මේ වචනේ සමහරක් වෙලාවට ඔයාලට හුරු ඇති, සමහර වෙලාවට හුරු නැතිව ඇති. නැත්තම් නෝට් ඩවුන් කරගන්න. 4 bits equals to a nibble. Nibble එකක් කියන්නේ bits 4ක්. මේ වචන පාවිච්චි කරනවා අපි මේ පාවිච්චි කරන ටෙක්නොලොජි එකේ නැත්නම් ප්‍රෝග්‍රෑමින් වලදී එහෙම නැත්නම් අපි කතා කරන high end advanced control technology වලදී මෙන්න මේ words පාවිච්චි කරනවා. A nibble. nibble දෙකකට අපි කියව වචනයක් byte. එහෙනම් nibble දෙකකට byte එකක් කිව්වා. ඕන නම් අපිට මේ byte එක කියන එක වෙන විදිහක කියන්න පුළුවන්. කොහොමද? bits නම් මෙතන තියෙන කොච්චරද bits? bits නම් මෙතන තියෙනවා 8ක්. උදාහරණයක් බයිට් එකක් කියන්නේ නිබල් දෙකක් නම් බිට්ස් නම් 8ක්. බයිට් දෙකකට අපි කෝ වර්ඩ් එකක්. ඒ කියන්නේ වර්ඩ් එකකට බිට්ස් 16ක් තියෙනවා. අපි ගත්ත වර්ඩ්ස් දෙකකට අපි කෝ ඩබල් වර්ඩ් එකක්. ඩබල් වර්ඩ් එකක් කියන්නේ බිට්ස් 32ක්. ඊට පස්සේ අපි තවත් ගත්ත මෙමරි කෝඩ් එකක්. ඒකට අපි කෝ ලොං වර්ඩ් එකක්. ලොං වර්ඩ් එක කියන්නේ ඩබල් වර්ඩ් දෙකක්. මේ වචන ටික මතක තියාගන්න නෝට් ඩවුන් කරන්න. අපි ප්‍රෝග්‍රෑමින් වලට ප්‍රෝග්‍රෑමින් වලදී දැන් ප්‍රෝග්‍රෑමින් පටන් ගත්ත ගමන් මෙන්න මේ වචන ටික පාවිච්චි කරන්න ගන්නවා. බිට් එකක්ද නිබල් එකක්ද බයිට් එකක්ද වර්ඩ් එකක්ද දැන් එක්සැම්පල් එකක් තමයි මම කිව්වොත් මොනවා හරි process එකකදී remove the upper nibble of the particular word කියපු ගමන් තේරෙනවද අපි කතා කරන particular word එකකින් upper nibble එක remove කරන්නලු මේක තමයි මට තියෙන operation එක. එතකොට මේ operation එක කරන්න කලින් මේ කරන්න යන දේ කියන දේ තේරෙනවද? අන්න ඒක තේරෙන්න නම් මෙන්න මේ කතා කරන codes ගැන හොඳ knowledge එකක් තියෙනවා. එහෙනම් මම කිව්වා bit, nibble, byte, word, double word, long word. එතකොට මේ වගේ bits ගන්න දන්නවා, මේක relationship එක දන්නවා, බොහොම පැහැදිලිව මතක තියාගන්න. මේවා තමයි important points. ඊළඟ එක තමයි numbering systems. numbering systems ගැන සාමාන්‍ය knowledge එකක් මේ වැඩේ කරගෙන යනකොට තියෙනවා. numbering systems ගැන කිව්වම සමහරක් වෙලාවට අලුත් වචනයක් වෙන්න පුළුවන්. හැබැයි දන්නනේ decimal. අපි හැමදාම හැමෝම calculate කරන්නේ, count කරන්නේ, use කරන්නේ decimal. 10 පාදෙන් තමයි count කරන්නේ. ඊට අමතරව අපිට පුළුවන් මේ සමහර අවස්ථාවල මෙන්න මේ පාද වෙනස් කරගන්න. decimal විතරක් නෙමෙයි අපිට පුළුවන් සමහරක් වෙලාවට octal පාවිච්චි කරන්න. octal කියලා කියන්නේ 8 පාදෙන්. දැන් උදාහරණයක් තමයි decimal කියලා කිව්වේ 10 පාදෙන්. 10 to the power 10 to the power. එතකොට අපි සාමාන්‍ය calculation කරන්නේ 10 to the power 10 පාදෙන්. අපිට පුළුවන් නම් මෙන්න මේ calculation එකම මෙන්න මේ count එකම 8 පාදෙන් කරන්න 8 to the power 0, 8 to the power 1, 8 to the power 2 මේවට අපි කිව්වා octal. මම binary coded decimal මේ BCD කියලා කියන්නේ binary coded decimal. මම පොඩ්ඩකට එක තියන්නම්. ඒක තියලා මම යන්නම් ඉස්සරහට binary වලට. binary කියන එක හැමෝම දන්නවා. binary සිංහලෙන් කියනවා නම් ද්විමය සංඛ්‍යා. binary කියලා කියන්නේ 2 to the power. එතකොට 8 to the power කියන එකත් අපි consider කරා numbering system එකක් විදිහට 2 to the power binary කියන එකත් අපි count කරා numbering system එකක් විදිහට. මම මේ numbering systems වල basics කතා කරන්නේ නැහැ මේක ඔයාලා ඉගෙන ගන්න ඕන එකක්. එතකොට binary count එකත් අපිට සාමාන්‍යයෙන් මේ කතා කරන programming වලදී එහෙම නැත්නම් මේ කතා කරන technology study වලදී ගොඩක් ඕන වෙන දෙයක්. දැන් binary කියන එක නම් හොඳට හුරු ඇති ඔයාලට. එතකොට decimal කියන එකත් හොඳට හුරුයි ඔයාලට. octal කියන එක වැඩි පාවිච්චි කරන්න නැති නිසා මම question mark එකක් දානම් වැඩි පාවිච්චි කරන්නේ නැහැ කියලා කිව්වේ පාවිච්චි කරන්නේ නැහැ කියන එක නෙමෙයි වැඩි පාවිච්චි කරන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම නිකම්මට පොඩි equation පොඩි example එකක් දෙන්නම්. අපි හිතමු මම ඔයාලට දෙනවා මගේ සංඛ්‍යාව 2020. මේ 2020 කියන්නේ decimal value එකක්. මම ඔයාලට කිව්වොත් මේ decimal value එක convert කරන්න binary වලට කියලා බොහොම ඩීසියෙන් කරන්න පුළුවන්. කොහොමද ඔයාලා කරන්නේ? ඔයාලට මේකට ඕන තරම් tool තියෙනවා. එහෙම ඔයාලට ඕන manual method එකක් පාවිච්චි කරන්න පුළුවන්. දෙකෙන් බෙදලා වැඩේ කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් calculator එක පාවිච්චි කරන්න පුළුවන්. scientific calculator වල තියෙන programmer calculator කියලා part එකක් programmer calculator එකේදී අපිට පුළුවන් මේක convert කරගන්න. එහෙනම් බොහොම සරලව මේ 2020 කියන එක binary වලට convert කරන්න පුළුවන්. එහෙම convert කරපුවම මම මේ දින උත්තරේ හරිය නැතුව ඇති මේක නෙමෙයි උත්තරේ. යම් උත්තරයක් එයි මේ වගේ. මේක තමයි binary. මම ඒකත් එක්කම කිව්වොත් ඔයාලට 2020 කියන decimal value එක convert කරන්න BCD වලට. මොකක්ද මේ කරන්න යන්නේ? BCD binary coded decimal. ඒතර binary coded decimal figure එක කියලා කියන්නේ binary නෙමෙයි. decimal උත් නෙමෙයි. මේ දෙක අතර තියෙන එකක්. එහෙම නැත්නම් මේ දෙකම මේ technology දෙකම use කරපු අවස්ථාව මේ numbering system දෙකම පාවිච්චි කරපු එක අවස්ථාවක්. උදාහරණයක් තමයි 2020 කියන එක මට කිව්වොත් convert කරන්න කියලා binary coded decimal වලට මම කරන්නේ මෙන්න මේ decimal figure එකේ digits වෙන් කරගත්තා. මුලින්ම තියෙන බිඳුව. බිඳුව කියන සංඛ්‍යාව decimal මේ decimal සංඛ්‍යාව මම ලියනවා binary වලින්. බිඳුවේ binary ලියන්න හැමෝම දන්නවා. හැබැයි ඒක ලියන්නේ නිකන් නෙමෙයි nibble එකක් විදිහට. nibble එකක් කියන්නේ
බිට්ස් 4ක් විදියට නිබල් එකක් විදියට යන බිට්ස් 4ක් විදියට නම් බිඳුව කියන එකේ බයිනරි ලිව්වා 0000 පොඩි ස්පේස් එකක් තිබ්බා නම්බර් 2 වල බයිනරි ලිව්වා 2 වල බයිනරි කොහමද එන්නේ බිට් 4කින් එහෙම නැත්නම් නිබල් එකකින් 0010 ඊට පස්සේ මම ආපහු 0 වල බයිනරි ලිව්වා ඒවා අර වගේමයි 000 ආපහු මම ලිව්වා 2 වල බයිනරි 0010 මතක තියාගන්න මේ පෙන්නලා තියෙන්නේ බයිනරි නෙමෙයි මේ පෙන්නලා තියෙන්නේ බයිනරි කෝඩඩ් ඩෙසිමල් වලට වෙන මෙතන ස්පේස් එකක් මේ තියෙන ඩෙසිමල් ෆස්ට් ෆිගර් එක මේ තියෙන සෙකන්ඩ් ෆිගර් එක මේ තියෙන තර්ඩ් ෆිගර් එක මේ තියෙන ෆෝර්ත් ෆිගර් එක සමහර වෙලාවට data process කරද්දී එහෙම නැත්නම් මේ controllers එක වැඩ කරද්දී මේ controllers data handle කරන්නේ මෙන්න මේ වගේ numbering systems පාවිච්චි කරලා මේකට අපි කියනවා binary coded decimal BCD මේක අහලා ඇති ඔයාලා සමහරක් වෙලාවට doubt එකක් වුණොත් කියලා තමයි පෙන්වන්නේ ඊට පස්සේ අපි කතා කරා hexadecimal කියලා කිව්වේ 16 to the power 16 පාදයෙන් 16 පාදයෙන් කියලා කියමු දැන් 10 පාදයෙන් කිව්වම අපි දන්නවා බිඳුවෙන් ඉඳලා 9ට වෙනකම් කවුන්ට් කරන්න පුළුවන් 0 to 9 කියන්නේ 10 පාදලා ඉති සංඛ්‍යා 10 එතකොට hexadecimal උනොත් hexadecimal කවුන්ට් කරන්නේ 0 to 15 16 පාද කියන්නේ 0 to 15 එතකොට 0 to 15 කවුන්ට් කරගෙන යනකොට අපි කතා කරනවා 0 to 9 8 9 10 කියන්නේ A B C D E F එතකොට 0 to F කවුන්ට් එකක් තියෙන F කියලා කියන්නේ 15 0 කියලා කියන්නේ අපි දන්න 0 එහෙනම් හෙක්සාඩෙසිමල් වලදී බිඳුව ඉඳලා 15ට වෙනකම් ගණන් කරන්න පුළුවන්. එතකොට 10 11 12 13 14 15 කියන සංඛ්‍යා පහට එහෙම නැත්නම් 6ට අපි දාගෙන තියෙනවා පොඩි ඩිජිටල් අපි ඇල්ෆබෙට් එකේ පාවිච්චි කරන අකුරු ටිකක් පාවිච්චි කරනවා A B C D E F. මේ තියෙන හෙක්සාඩෙසිමල්. එතකොට අපිට ඕන නම් මේ හෙක්සාඩෙසිමල් ෆෝමැට් එකේ ඕනම වැලියු එකක් බයිනරි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඩෙසිමල් කරන්න පුළුවන්. මෙන්න මේ ගැන හොඳ නොලෙජ් එකක් ඕන. මම ඔයාලට අසයින්මන්ට් එකක් විදිහට දෙනවා. හරියට මේ ස්ටඩි කරන්න හෙක්සාඩෙසිමල් ප්‍රෝග්‍රෑමින් කරන්න බලාගෙන ඉන්නවා නම් ලෝ කියන්නේ මේ සිස්ටම් ස්ටඩි කරන්න බලාගෙන ඉන්නවා නම් කවුරු හරි හෙක්සාඩෙසිමල් ගැන යම් තාක් දුරට හොඳ නොලෙජ් එකක් තියෙන එක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙයි. උදාහරණයක් විදිහට මම කිව්වොත් C6 කියලා හෙක්සාඩෙසිමල් වැලියු එකක් තියෙනවා මම කිව්වේ මේම හෙක්සාඩෙසිමල් C6. ඔයාලට පුළුවන් ද මැනුවලි කැල්කියුලේට් කරන්න හෙක්සාඩෙසිමල් C6 කියලා කියන්නේ ඩෙසිමල් නම් වැලියු එක කීයද? මෙන්න මේක තමයි ඒක අසයින්මන්ට් එකක්. ඒ කියන්නේ මෙන්න මේ නම්බරින් සිස්ටම්ස් එහෙම නැත්නම් මෙන්න මේ මෙතඩ් හරියට ඉගෙන ගන්න. මොකද මේවා හරියට වැදගත් වෙනවා ඉස්සරහට යනකොට. අපි සමහරක් වෙලාවට වල තව ටිකකින් ඉගෙන ගනි PLC ප්‍රෝග්‍රෑමින් වලදී අපි පාවිච්චි කරන්නේ බොහොම සිම්පල් බිල්ඩින් බ්ලොක්ස්. මේ සිම්පල් බිල්ඩින් බ්ලොක්ස් අරගෙන අපට අවශ්‍ය ෆන්ක්ෂන් එක හදා ගන්නකොට මෙන්න මේ නොලෙජ් එක ගොඩක් වෙලාවට වැදගත් වෙයි. ඒක තමයි මම මේ ස්පෙෂලි මේ ස්ලයිඩ් එක රන් කරේ. මොනවද මෙමරි කෝඩ්ස් මොනවද නම්බරින් සිස්ටම්ස් මෙන්න මේ නොලෙජ් එක අනිවාර්යයෙන්ම මෙතනින් එහාට ඔයාලට අවශ්‍ය වෙනවා. එහෙමනම් මෙන්න බොහොම සරලව ගත්තොත් හෙක්සාඩෙසිමල්. එහෙනම් මේ ඇවිල්ලා තියෙන මෙමරි කෝඩ්ස්. එතකොට මෙමරි කෝඩ්ස් අපිට නම්බරින් සිස්ටම්ස් අපි මේ නම්බරින් සිස්ටම්ස් පාවිච්චි කරනවා අපේ කැල්කියුලේෂන්ස් එහෙම නැත්නම් අපි මේ කරන වැඩේ ඉස්සරහට කරගෙන යන්න. එහෙනම් නම්බරින් සිස්ටම්ස් ටික කරගෙන යන්න. එහෙමනම් මේ තියෙන්නේ අපි ගත්ත නම්බරින් සිස්ටම්ස්. ඊළඟට මට කතා කරන්න ඕන තව ඉම්පෝටන්ට් වැදගත් දෙයක් තියෙනවා. වැදගත්ම කාතන්දරයක්. මේකට අපි කියනවා data types. දැන් අපි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නකොට එහෙම නැත්නම් අපි සිස්ටම් එකේ ඉන්නකොට අපි දන්නවා එක එක විදිහේ data පාවිච්චි කරනවා. දත්ත පාවිච්චි කරනවා. මම කියන්නේ අපි ඩිජිටල් ටෙක්නොලොජි එකෙත් මොකද කරේ data generate කරා, data process කරා, data store කරා. එහෙනම් data. මේ data අපි එක එක type එකට තමයි පාවිච්චි කරන්නේ. data types තියෙනවා. මේ data types ටිකේ සම්පූර්ණ map එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේවා සමහරක් වෙලාවට පොඩ එහෙම වෙනස් වෙන්න පුළුවන්. මේ data types දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කවුරු හරි කවදා හරි කිව්වොත් මෙන්න මේ වචනේ මෙන්න මේක තේරෙනවද? ඒක තමයි ඉම්පෝටන්ට් පොයින්ට් එක. මම උදාහරණයක් ගන්නම් මේක අස්සෙන්. අපි හිතමු ඉන්ටිජර්. කවුරු හරි කියනවා මට තියෙනවා data එකක්. ඒ data එක represent කරන data type එක ඉන්ටිජර් එකක්. එතකොට ඔයාලට තේරෙනවද මොකද්ද මේ කියන්නේ කියලා? එහෙම නැත්නම් සමහර අය කියනවා floating point එකක්, float එකක්. සමහර අය කියනවා bool එකක්. එතකොට මේ කතන්දර තේරෙනවද? එතකොට data handle කරන හැමෝම මේ data structure එක දැනගන්න ඕන පැහැදිලිවම. බොහොම clearly දැනගන්න ඕන. data types දෙකක් තියෙනවා. primitive data and non primitive data. එතකොට මම non primitive පැත්තට ගියොත් non primitive data කියලා කියන්නේ strings, arrays and other things. එතකොට මම මේක චුට්ටක් පෙන්නන්නම් ඉස්සරහට ගිහිල්ලා දැනට අමතක කරන්න string එකක්. array එකක් කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සරහට යනකොට කතා කරගෙන යනවා. දැනට පොඩි question mark එකක් දාගන්නකො මේකට. strings and arrays මේ දෙක හොයාගන්න ඕන. මේ non primitive. The primitive data type දෙකයි. එකකට අපි කියනවා boolean data, අනිත් එකට අපි කියනවා numeric data. මම boolean data වලට ගියොත් මේ boolean data කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි digital data. on off type එකේ data.
lamp එක on lamp එක off අපි කතා කරන bit එක on bit එක off boolean data මේවා සමහර වෙලාවට signify කරන්නේ bool කියලා මේකට අපි කියනවා boolean data එතකොට boolean data කියන එකත් මේ data structuring වලදී එහෙම නැත්නම් data handle කරද්දී හරි වැදගත් වෙන data. සමහරක් වෙලාවට input state එකක් output state එකක් ගොඩක් වෙලාවට පෙන්නන්නේ boolean data එකක් විදියට. උදාහරණයක් අපි ගත්තොත් industry එකේ indicate lamp එකක් on මම කියන්නේ මේකට bool data එකක් නැත්නම් boolean data එකක්. numeric data තියෙනවා. numeric data ගත්තම එක එක විදිහට numeric parameters තියෙනවා. මේ parameters වර්ග දෙකයි එකක් characters විදිහට ගන්න පුළුවන්. අනිත් type එක තමයි integrals. මේ integrals අපව type දෙකකට බෙදනවා integers and floating points. මෙන්න මට වැදගත්ම කාරණාවට ආවා. මොකද මම ඉස්සරහට කතා කරනවා මේ වචන. integer, what is an integer? මොකක්ද integer එකක් කියලා කියන්නේ? මොකක්ද floating point එකක් කියලා කියන්නේ? මේ දෙක පැහැදිලිව තේරෙනවා. දැන් උදාහරණයක් මට මේ මයික් ඕන් කරලා කරන්න කිව්වනම් ඔයාලගෙන් උත්තර ගන්න තිබ්බ හැබැයි මේ වෙලාව සුදුසු වෙලාවක් නෙමෙයි. integer එකක් සම්පූර්ණ සංඛ්‍යාවක්. ධන හෝ ඍණ සම්පූර්ණ සංඛ්‍යාවට ඒකට දශම ස්ථාන අයිති නැහැ. සම්පූර්ණ සංඛ්‍යාවකට මම කිව්වා integer එකක්. උදාහරණයක් 5 ඍණ 10 20 40. එතකොට ඩිජිටල් ටෙක්නොලොජි එකදී අපි මේකට අපිට ලිමිට් එකක් දා ගන්නවා. ඍණ 32767 ඉඳලා 767 767 වල ඉඳලා ධන 32000 plus 2767 වෙනකන් තියෙන ඕනම full value එකක් සම්පූර්ණ සංඛ්‍යාවකට අපි කියනවා integer එකක්. දැන් ඔයාලට පේනවා සමහරක් වෙලාවට මේ integer එකට sign එකක් පාවිච්චි කරනවා. සමහරක් වෙලාවට sign එක නැහැ. sign එක නැති වුණොත් සම්පූර්ණ සංඛ්‍යා කොහෙද කියනද 65000 යම් ප්‍රමාණයක් එනවා. 65700 යම් ප්‍රමාණයක් මට ඒක හරියටම එකතු කරලා කියන්න ඕනේ මේ දෙක එකතු කරලා බිඳුවත් එකතු කරන. එතකොට එනවා full integer set එක. මේක තමයි full integer set එක. ඒතකොට integer අපිට mark කරන්න පුළුවන් ඕන sign එකත් එක්ක. අපි මේකට කියනවා sign integer, s integer. කොහෙද දැක්කොත් මේ data type එකේ s integer එකක් කියලා කියන්නේ integer එකක්. value එක full value එකක්. කිසිම දවසක මේකේ floating point එකක් නැත්නම් දශම ස්ථානයක් එහෙම නැත්නම් fraction එකක් කිසිම දෙයක් නැහැ. full value එකක්. සමහර වෙලාවට අපි මේ කතා කරන numeric values represent වෙනවා floating point එකක්. උදාහරණයක් temperature එක 32.76 Celsius. 0.76 මේවට අපි කිව්වා දශම ස්ථාන පාවිච්චි කරනවා නම් කොහේ හරි data represent කරන්න අපි මේකට කිව්වා floating point මේ පාවිච්චි කරන්නේ floating point. එhmenan integer කියන්නේ full values දශම ස්ථාන තියෙනවා නම් points තියෙනවා නම් අපි ඒකට කිව්වා floating points. integers represent කරන්න පුළුවන් ක්‍රම ගොඩාරයක් තියෙනවා. integer represent කරන්න පුළුවන් byte විදිහට මම කලින් කිව්වා byte එකක් කියන්නේ කොච්චරද කියලා. byte එකක් කිව්වේ bits නම් 8ක්. ඊට පස්සේ තියෙනවා short integer තියෙනවා long integer තියෙනවා. මේවා තින් එක ප්‍රශ්න. long integer එකක් කියලා කියන්නේ 64 bit value එකක්. integer එකක් කියන්නේ සාමාන්‍යයෙන් 16. short integer එකක් integer එකක් කියන්නේ 32. short integer එකක් කියන්නේ 16 bits. එතකොට මේවට එක definition එක අය පාවිච්චි කරනවා. සමහරකට මේවා වෙනස් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මතක තියාගන්න integer types තියෙනවා short integers, long integers. long integer කිව්වොත් 64 bit, short integer කිව්වොත් 16 bit. එහෙම නැත්නම් integer කිව්වොත් 32 bit. සමහරක් වෙලාවට සමහර අය කියනවා sign integer. sign integer එක කිව්වොත් අර value එක ඍණ ලකුණ ධන ලකුණත් එක්ක. floating points. floating points type දෙකක් තියෙනවා. normal floating points නැත්නම් single float point or double float point. The single float point එකක් කියලා කියන්නේ 32 bits. double float point එකක් කියලා කියන්නේ 64 bits. මේ කතන්දරේ තේරෙන්නේ නැති bits 16ක් bits 32ක්. ඒ කියන්නේ bit එකක් කියලා කියන්නේ on off state එකක් yes or no 1 or 0 මේ වගේ status 32ක් හෝ 64ක් තමයි අපි කතා කරන data එකේ තියෙන්නේ. උදාහරණ ඕන තරම් ගන්න පුළුවන්. උදාහරණයක් තමයි මම ඉස්සර ගත්ත සරල උදාහරණේ lamp එක on off කියලා කියන්නේ එක bit එකයි. හැබැයි මම අහුවොත් මේ lamp එක නිසා එළිය වැටෙන area එකේ lumen level එක එහෙම lux level එක අපි ගත්තොත් intensity එක කියන්නේ මෙන්න value එකක් විදිහට. ඒ value එක represent කරන්න පුළුවන් ඕනනම් integer එකක් විදිහට, ඕනනම් floating point එකක් විදිහට, ඕනනම් double floating point එකක් විදිහට. right. මේ තියෙන්නේ අපි කතා කරන අපේ වටේ තියෙන data represent කරන්න පුළුවන් විදි. ඒකට ඔයාලා programming වලට තියන්න ලෑස්ති වෙනවා නම් මෙන්න මේ වචන ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුමයි. නිකන් උදාහරණයක් කියන්නේ මම අනිවාර්යයෙන්ම ඊළඟ සෙෂන් එකකදී පෙන්නනවා කොහොමද මේ integral value එකක් එහෙම නැත්නම් integer value එකක් integral values handle කරන්නේ. integer value එකක් float point කරන්න සිද්ධ වෙයි. සමහර float point values integer කරන්න බැයි අපේ applications වලදී. ඒකට මේකට මේ technology එක දැනගත යුතුයි. එhmenan මේ තියෙන්නේ අපි කතා කරපු data types. එනම් data types ගැනත් පොඩ්ඩක් note down කරගන්න. මේක ගැනත් අපි කතා කරන්න ඕන. අපි බලමු ඉස්සරහට එන්නේ. නිකන් මේ පොඩි උදාහරණයක් ගත්තේ. පේනව නේද?
integer එකක් වෙනවා තියෙනවා -32767 to +32767. එතකොට මම මේ පොඩ්ඩක් පෙන්නන data structure එක ගැන බලන්න මේක ගැන හොඳට හැරලා. එතකොට data handle කරන්න දැන් data represent කරන්න අපි පාවිච්චි කරන method. දැන් උදාහරණයක් තමයි මේ අරන් තියෙන්නේ. මේ එක data එකක්. මේ data එක define කරන්න මේ data එක පෙන්නන්න අරගෙන තියෙනවා bits කීයක්ද? 8ක්. පේනවනේ bits 8ක් තියෙනවා. bits 8ක් තියෙනවා. මේකට අපි කිව්වා upper nibble එක, මේකට අපි කිව්වා lower nibble එක. මේ අලුත් වචනයක්. එතකොට මේක මේ byte එකක්. එතකොට මේ byte එකට සම්පූර්ණ byte එකක් වුණොත් අපිට byte එක මේ byte එක represent කරන්න පුළුවන් 0.0.0 8ක් වලින් ඉඳලා 0 sorry 1 8ක් වෙනකම්. එතකොට 0 8ක් කියලා කියන්නේ ඒකේ decimal value එක 0. 1 8ක් වුණොත් decimal value එක 255 255. එහෙමනම් අපි bit 8ක් ගත්තොත් byte එකක් ගත්තොත් digitally data represent කරන්න පුළුවන් 0 වලින් ඉඳලා 255 වෙනකම්. බොහොම සරලයි. එතකොට දැන් සාමාන්‍ය මම ගන්නකො මෙතන තියෙන මෙන්න මේ data එක. එතකොට මේක ඇවිල්ලා මේක අපි කිව්වා එක්තරා විදිහක data packet එකක්. එහෙම නැත්නම් variable එකක් bits 8ක්. මේ bits 8 මෙන්න මේ කතා කරන මේ අන්තිමට තියෙන bit එක තියෙනව නේද? මේකට ලස්සන නමක් කියනවා. මේක මේ මුලින්ම තියෙන bit එක තියෙනව නේද? මේකටත් ලස්සන නමක් කියනවා. කාට අපි කියන්න පුළුවන්ද මොනවද මේක? මේකට අපි කියනවා LSB, මේකට අපි කියනවා MSB. MSB කියන්නේ වරද්දලා තේරුම් ගන්න එපා ඉලෙක්ට්‍රිකල් අය මේන් ස්විච් බෝඩ් නෙමෙයි. මේකට කියන්නේ most significant bit. මේක ඇවිල්ලා least significant bit. ඒ කියන්නේ මේ string එකේ එහෙම නැත්නම් මෙන්න මේ කතා කරන byte එකේ තියෙන වැඩිම value එක පෙන්වන්නේ මෙන්න මෙයා most significant bit. එහෙම නැත්නම් MSB එක. මේ පෙන්වලා තියෙන්නේ LSB එක least significant bit කුඩාම value එක 2 to the power 0 තමයි මෙයා. මෙයා තමයි 2 to the power කවුද? 2 to the power 7. මෙයා තමයි 2 to the power 7. තේරෙනවනේ 2 to the කියන්නේ bit 8ක් කිව්වොත් පටන් ගන්න 2 to the power 0 වලින් ඉවර වෙන්නේ 2 to the power 7 වලින්. මොකද එතකොට සම්පූර්ණ count එක positions 8ක් count වෙනවා. එහෙම නැත්නම් අපි කතා කරන bit 8 values vary වෙන්නේ මෙහෙම. එහෙමනම් අපි දන්නවා මේ string එක ගත්තොත් අපි අඳුරගත්ත MSB කියන්නේ මොකද්ද? LSB මේක අපිට වැදගත් වෙනවා ඉස්සරහට. එහෙනම් බලන්න දැන් මේ කතන්දරේ මට අපි මේ sign එකක් නැතුව එහෙම නැත්නම් bit 8ම පාවිච්චි කරොත් 0 ඉඳලා 255 වෙනකන් values represent කරන්න පුළුවන්. මම පොඩි වෙනසක් කරනවා. මොකද කරන්නේ? මේ bit 8න් 7යි ගන්නෙ. ඒතර bit 7ක් විතරයි value එක represent bit 7කින් විතරයි value එක represent කරන්නේ. ඊටු bit එක තියාගත්තා මොකටද? මුලම තියෙන MSB එක තියාගත්තා මොකටද? sign එක පෙන්වන්න. උදාහරණයක් තමයි sign integer එකක් වුණොත් කවුරු define කරා නම් මේක sign integer එකක් කියලා පළවෙනි bit එක අනිවාර්යයෙන්ම ගන්න මොකටද? sign එක පෙන්වන්න. ඒ කියන්නේ direction එකේ නැත්තම් එයාගේ value එකේ sign එක පෙන්වන්න. උදාහරණයක් තමයි 1 කියන එක on වෙලා නම් ඉතින් පළවෙනි bit එක on වෙලා නම් minus sign එක. 1 කියන එක off වෙලා නම් plus sign එක. එතකොට දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ bits 7යි සෙල්ලම් කරන්න data ටික handle කරන්න. ඒ කියන්නේ bits 7ක් කියලා කියන්නේ කොච්චරද? 100 අපි bit 7ක් පාවිච්චි කරලා ගණන් කරන්න පුළුවන් count කරන්න පුළුවන් 0 to 127 0 to 127 විතරයි අපිට count කරන්න පුළුවන් bit 7කින්. එහෙමනම් දැක්කද 8 bit data එකක් අරගෙන මේ data එක unsigned integer එකක් කිව්වොත් අපේ value එක 255යි. මේ value එක මේ කතා කරපු 7 bit data එක signed integer එකක් කරොත් value එක vary වෙනවා -127 to +127 වෙනකම්. එහෙමනම් මෙන්න මේක තමයි මම කතා කරපු 16 bit වලට එහෙම නැත්නම් 32 bit වලට එහෙම නැත්නම් 64 bit වලට ගියොත් සිද්ධ වෙන දේ. එහෙමනම් බොහොම පැහැදිලි අපි කතා කරන integer එකක් sign වෙන්න පුළුවන් unsign වෙන්න පුළුවන්. එතකොට sign integer එකක් unsign integer එකක් කියලා mean කරන්නේ මොකද්ද? ඒකත් එක්ක මේ values කොහොමද එහාට මෙහාට ගියේ කියන structure එක හරියටම තේරුම් අරන් ඉන්න මේවා බොහොම basically තේරුම් ගන්න ඕන digital technology පාවිච්චි කරන හැමෝම. right. මේවට අවශ්‍ය ප්‍රශ්න තියෙනවා නම් note down කරලා තියාගන්න අපි එක එක ගමු පස්සේ. ඊළඟට මේ data represent කරන්න පුළුවන් අපි මේ කතා කරන්නේ data represent කරන industry එකේදී data represent කරන්න පුළුවන් method. මේ තමයි එක method එකක්. තව method එකක්. data represent කරන්න පුළුවන් තව method එකක් industry එකේදී. දැන් සමහරක් වෙලාවට data තියෙන්නේ value එකක් විදිහට නෙමෙයි character එකක් විදිහට තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් command එකක් විදිහට තියෙන්න පුළුවන්. එතකොට මේ වගේ data එකක් කොහේ හරි තැනක digital වලට convert කරනවා නම් digital technology එකත් එක්ක පාවිච්චි කරනවා නම් අපිට සමහරක් වෙලාවට සිද්ධ වෙනවා ඒක එක විදිහේ conversions කරන්න. මේ conversions කරන එක විදිහක් එහෙම නැත්නම් internationally accept කරන එක විදිහක්. මේකට අපි කියනවා ASCII American
American Standard Code for Information Interchange. අපේ ළඟ තියෙන ඕනම value එකක්, ඕනම character එකක්, ඕනම sign එකක්, ඕනම command එකක් අපිට පුළුවන් බොහොම සරලව convert කරන්න කාටද digital වලට. උදාහරණයක් ගන්නම් අපි ගමු හැමෝම පටන් ගන්න ඒ වලින් නිසා capital A. මේ capital A කියන character එක, මේ capital A කියන letter එක අපිට පුළුවන් ද digital වලට convert කරන්න. බොහොම සරලව පුළුවන්. එහෙනම් මෙන්න මේකේ coordinate පෙන්වලා තියෙනවා, මේ table එකේ coordinations පෙන්වලා තියෙනවා. A කියලා කියන්නේ MSB පැත්ත. මේ තියෙන MSB පැත්ත. Most significant bit එක. මේ කියන්නේ තමයි පටන් ගන්න වෙන්නේ. MSB ටික මොකද්ද? 100 මෙන්න මේකට කතා කරන row එක yes row එක 0001. එහෙමනම් capital A කියන letter එක digital වලට convert කරොත් උත්තරේ හම්බෙන්න ඕන 100 from MSB side 0001. ඒතර bit කීයක් ඇවිදද? 7යි. මුලින්ම 3යි bit 4යි 7යි. එහෙනම් letter A කියන character එක digital වලට convert කරොත් අපට උත්තරය ආවා 1000001. simple A වුණොත් simple A පොඩක් වෙනස් 1100001. එහෙනම් අපිට ඕනම character එකක් ගන්න පුළුවන් capital letters තියෙනවා, simple letters තියෙනවා, digits තියෙනවා. ඕනනම් අපි මේ කතා කරන comparators තියෙනවා, ඒකත් එක්කම signs තියෙනවා, percentage mark එක, commands තියෙනවා, delete command එක, space මම සමහරක දන්නෙත් නෑ carriage return. ඉතින් මේ වගේ එක එක command තියෙනවා. දැන් කොහේ හරි computers වල පාවිච්චි කරන commands. කොහේ හරි තැනක line එකක් ඉඳලා ඊළඟ line එකට යනවා නම් අපි කියන්නේ carriage return එක. එහෙම නැත්නම් null කියලා එකක් ඇති. ඊට පස්සේ ඇති delete, space සමහරකම දන්නේ නැහැ. මෙතන තියෙන මම හිතන්නේ මේ තියෙන commands වලින් මම 90ක් විතර දන්නේ නැහැ. මට මෙහෙම කියන්නත් බෑ. acknowledge, synchronize මේ වගේ commands තියෙනවා. මේ command ඕනම දෙයක් අපිට ඕන වෙලාවක convert කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට digital වලට. මම උදාහරණයක් විදිහට ගන්න හැමදාම ගන්න. අපි හිතමු අපි type කරලා යවනවා කාට හරි text එකක් SMS එකක්. SMS එක hello HELLO capital H. එතන මේ data එක මම type කරලා මම SMS එකක් විදිහට MMS එකක් විදිහට ආපු ගමන් මගේ mobile phone එක මොකද කරන්නේ? මෙයා convert කරනවා digital වලට. H capital H convert කරේ කොහොමද? right 1000011 නේ sorry H 1001000 right. ඊට පස්සේ simple E කියන්න ඕනේ නැහැ. මේ තියෙන simple E LLO space මේ තියෙන space එකේ command එකේ space යනවා නම් නිකන් හිස්තනක් යවන්නේ නැහැ. මේකත් අපේ digital command එකක්. එහෙම නැත්නම් digital data එකක් 010000 මේක අනිත් පැත්තේ තියෙන device එක මම කතා කරා communication වල decoding කරන්න ඕන. decode කරද්දී මෙයා decode කරනවා මේකේ space එකක් විදිහට. එහෙනම් මේක තමයි අපි සාමාන්‍යයෙන් අපේ digital technology එකේදී එහෙම නැත්නම් digital methods වලදී පාවිච්චි කරන information handle කරන එක method එකක් ASCII American Standard Code for Information Interchange. මේක ඉතින් ගොඩක් දේවල් තියෙනවා කියන්න මම මේක online forum එකක් නිසා කියන්න බෑ. දැන් උදාහරණයක් විදිහට ඔයාලා text කරද්දී smileys යවනවා නේද? එහෙමනේ යවන්නේ smileys. මමනේ යවන්නේ. මේක ඇවිල්ලා ASCII code එකක්. අතන ASCII වලට convert කරලා තමයි යන්නේ. මේ ඇවිල්ලා colon full colon එකේ command එකක් තිබ්බා. ඊට පස්සේ මෙන්න මෙතන පොඩි doubt එකක් තියෙනවා. තෝරගන්නේ මේකද කියන එක. right? ඔයාලට පේනවද මේ දෙකේ වෙනස bit එකයි ආ? අන්තිම bit එක වෙනස් වුණොත් mood එක වෙනස් වෙනවා. ඒක නිසා emotions digitally convert කරලා යවනකොට බොහොම පරිස්සමෙන් කරන්න. හැබැයි අපි පාවිච්චි කරන්නේ හැමතැනදීම ASCII. එහෙමනම් මේක තමයි ASCII code එක දැනගන්න කිව්වේ. මේක අපි අනිවාර්යෙන් පාවිච්චි කරනවා ඉස්සරහදී. ඊළඟට දැනගෙන තියෙන්න ඕන තවත් එක topic එකක්. logic gates. මම හිතන්නේ මේක හැමෝම දන්නවා. හැමෝම ඉගෙනගෙන තියෙන්නේ. basically ඉගෙන ගන්නෙත් මේවා logic gates. සමහරක් කියනවා logic gates, සමහරක් කියනවා logic functions. මේවා එක එක විදිහට පාවිච්චි කරනවා. මම නම ලිව්වට logic gates කියලා. මේ හැම එකක්ම මට function එකක්. මේ හැම එකක්ම logic function එකක්. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලා දන්නවා and මේක තමයි and gate එක ඔයාලගේ. ඔයාලා and gate එක වැඩ කරන විදියක් දන්නවා. and gate එක වැඩ කරන විදිය මෙතන පෙන්නලා තියෙනවා. මේකට තමයි කිව්වා අපි and gate එකේ truth table එක. එහෙම නැත්නම් අපිට පුළුවන් and gate එකේ algebraic function එක මෙහෙම ලියන්න. එතකොට අපි දන්නවා වෙන්නේ මොකද්ද කියන එක. අපිට ඉලෙක්ට්‍රොනික කරන අය ඉන්නවනම් කඩේ ගිහිල්ලා එහෙම නැත්නම් මාකට් එකට ගිහිල්ලා මෙන්න මේ AND gate හොයාගෙන ඉන්න පුළුවන්. chips ඇතුලේ මේ AND gate තියෙනවා. programming කරන අය පාවිච්චි කරන්නේ AND function එක. මටත් AND function එකම තමයි. මතක තියාගන්න මේ AND function එක පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් තැන්වල. උදාහරණයක් තමයි electrical light AND function පාවිච්චි කරන්න බැරිද? පුළුවන්. mechanical light AND function පාවිච්චි කරන්න බැරිද? පුළුවන්.
ඕනම ලොජික් එන්වයරන්මන්ට් එකක මෙන්න මේ ෆන්ක්ෂන් එක යූස් කරන්න පුළුවන්. බොහොම සරල උදාහරණයක් ගත්තොත් ඉලෙක්ට්‍රිකල් විතරක් දන්න අයට AND ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න මෙහෙම. මේක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔයාලා ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නවා. මේක තමයි AND ෆන්ක්ෂන් එක. බොහොම සරල සර්කිට් එකක්. මට තිබ්බ ඉන්පුට් දෙකක් A and B. මේක තමයි මගේ අවුට්පුට් එක ලැම්ප් එක. ලැම්ප් එක ඕන් වෙන නම් මොකද කරන්න ඕන මම? ස්විච් A ප්‍රෙස් කරන්නත් ඕන, ස්විච් B ප්‍රෙස් කරන්නත් ඕන. ස්විච් A and B ප්‍රෙස් කරොත් තමයි ලැම්ප් එකේ අවුට්පුට් එක හම්බෙන්නේ. මේ AND function in electrical circuit, control circuit, electrical logic circuit. මේ වගේම මෙකැනිකල් වල පාවිච්චි කරන්න පුළුවන්, නියුමැටික් වල පාවිච්චි කරන්න පුළුවන්, හයිඩ්‍රොලික් වල පාවිච්චි කරන්න පුළුවන්. එhmenan බොහොම සරලයි. අපි මේ කතා කරන logic functions ගැන හොඳ ස්ටඩි එකක් තියෙන්න ඕන, හොඳට තේරුම් ගන්න ඕන මොනවද මේවා කියන්නේ කියලා. මේවා ගේට් විදිහට නෙමෙයි ඉගෙන ගන්න logic functions විදිහට සාමාන්‍ය ජීවිතෙත් පාවිච්චි කරන්න පුළුවන් functions තමයි මේ තියෙන්නේ. basically අපි දන්නවා basic logic functions තුනක් තියෙනවා. ඒවා and, or, not. ඊට අමතරව අපට පුළුවන් මේවා combine කරලා and එකයි not එකයි combine කරා and o එකයි not එකයි combine කරලා හදාගත්ත අපි එක එක විදිහේ functions. මේව කියලා තවත් specific function තියෙනවා මම හිතනවා ඔයාලා හරියට. exclusive o නේද? exclusive no මේ වගේ තියෙනවා logic functions සෑහෙන ලොකු ප්‍රමාණයක්. සමහරක් combine කරපුවා, සමහරක් basic එහෙම නැත්නම් fundamental logic functions මොන වුණත් මේ exo function එක මොකක්ද කියලා පොඩ්ඩක් හොයාගන්න මම දැන් explain කරන්නේ නැහැ. exclusive o function එක පොඩ්ඩක් හොයලා බලලා තියාගන්න ඇත්තටම කොහොමද වැඩ කරන්නේ. මේ exclusive function exclusive o function එකේදී කොහොමද truth table එක සහ algebraic function එක ලියන්නේ කොහොමද කියන එක හොයාගන්න හැමෝම. මම දැන් එක්ස්ප්ලেইন කරන්නේ නැහැ ඒක. මේවා බේසිකලි ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕන දේවල්. මම එක ප්‍රොමිස් එකක් දෙනවා. මෙන්න මේ කතා කරන ෆන්ඩමෙන්ටල්ස් අනිවාර්යයෙන්ම ඉන්ඩස්ට්‍රියල් එන්වයරන්මන්ට් එකේ පාවිච්චි කරන්න මම ඔයාලට එන්වයරන්මන්ට් එකක් හදලා දෙනවා. එහෙනම් මතක තියාගන්න මේවා දැනගන්න ඕන දේවල්. අර ඉස්සෙල්ලා කතා කරපු ටොපික් එකම තමයි කම්බයින් කරලා සොලියුෂන් එකක් දුන්නොත් අර පාවිච්චි කරපු ෆන්ඩමෙන්ටල් කම්පොනන්ට්ස් එක and, or, not, nan අර කියපු සම්පූර්ණ ලොජික් ෆන්ක්ෂන් සෙට් එකම එකතු කරලා කම්බයින් කරලා මම දුන්නොත් මේ වගේ මේක සෝල්ව් කරගන්න පුළුවන්ද? මම අද සෝල්ව් කරන්න යන්නේ නැහැ මේක. මම උදාහරණයක් විදිහට පෙන්නලා තියෙනවා. මේ මගේ මට තියෙන ඇත්තටම එක්තරා විදිහක මේ ෆන්ක්ෂන් එක මේකේ ටෝටල් කම්බයින් ෆන්ක්ෂන් එකක් මේ තියෙන්නේ. එතකොට මේ ෆන්ක්ෂන් එකේ ඉන්පුට් දෙකක් තියෙනවා A and B. A and B මේ output එකේ Z මම අහන්නේ එක මේක දෙයයි. A0 වුණොත් B0 වුණොත් out එක මොකද වෙන්නේ? A0 වුණොත් B1 වුණොත් out එක මොකද වෙන්නේ? මේ විදිහට logically මේ logic status මාරු වුණොත් මේ combination එකේ හැරෙට output එක මොකද වෙන්නේ? මේක ඔයාලට තේරුම් ගන්න පුළුවන්ද? ඔයාලා දන්නවද? මේක තේරුම් ගන්න පුළුවන් නම් ඔයාලා දැනටමත් ready PLC එකකට program එකක් ලියන්න. උදාහරණයක් විදිහට ගත්තොත් තව ඉස්සරහට හම්බෙයි මේක මම හොයාගත්තේ PLC එකක program එකකින්. හැබැයි ඒකේ පෙන්නලා තියෙන logic functions වල combination එකක් විදිහට. ඒතකොට logic functions වල combination එක අපි මෙච්චර කල් electronic circuit වල electrical circuit වල logic circuit වල පාවිච්චි කරලා මෙතනින් යාට පාවිච්චි කරේ මොකටද? මගේ ඔළුවේ තියෙන idea එකක් වෙන කෙනෙකුට කියන්න. communication වලට. මේක තමයි මට මගේ රික්වයර්මන්ට් එක. මගේ රික්වයර්මන්ට් එක මම ඇඳ ඩයග්‍රෑම් එකක් විදිහට ඇඳලා මම මේක පාස් කරලා වෙන කෙනෙකුට. ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් නම් අපි ඉන්නේ අර කතා කරපු කමියුනිකේෂන් එකේ මතකද? මගේ තිබිච්ච අයිඩියා එක මම එන්කෝඩ් කරා. එන්කෝඩ් කරේ මෙන්න මෙහෙම. ඔයාලා මේක දැකලා මේක ඩිකෝඩ් කරගන්න. ඒ කියන්නේ ඔයාලා ඩිකෝඩින් ෆන්ක්ෂන් එක තියෙනවද? එතකොට අපි මේ ඉගෙන ගන්න මෙන්න මේ ඩිකෝඩින් ඉගෙන ගන්න. ඩිකෝඩින් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. මම කමියුනිකේෂන් එකේදී මේක කතා කරා. බේසික් කමියුනිකේෂන් එකේදී. එහෙමනම් මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් මේක හරි වැදගත්. ඒකත් එක මතක තියාගන්න මේවා ප්‍රැක්ටිස් කරන්න වෙනවා ඉස්සරහට. රයිට්? හරි. මේ තියෙන්නේ කම්බයින්ඩ් ලොජික් ෆන්ක්ෂන් එක. මම මේක ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මම නිකමට පෙන්නුවේ මේක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් වෙන්න පුළුවන්. අර කතා කරගෙන ගියේ ඩිජිටල් ටෙක්නොලොජි වලදී අපට හම්බෙන ටර්ම්ස්. අපි දැනගත්ත යුතු දේවල්. තව තියෙනවා ගොඩක් දේවල්. මම පොඩ්ඩක් අමතක කරා බේසික් ම ටික විතරයි ගත්තේ. ඩිජිටල් ටෙක්නොලොජි එකේදී මම කිව්වා ඩිජිටල් what is digital, what is word, what is that one, this one, memory numbering systems. ඔය ඔක්කොම ගිහිල්ලා මම ආවා මගේ අපේ පරණ තැනට ඇනලොග්. මම හිතන්නේ ඔයාලට හුරු ඇත්තේ ඇනලොග් වලින් පටන් ගන්න ඩිජිටල් වලට කියලා. රයිට්? ඇනලොග්. මගේ ප්‍රශ්නේ what is analog? නිකන් මේ ප්‍රශ්නට උත්තරේ හිතින් ගන්න පුළුවන් නම් වෙලාව ගන්න නැතුව බලන්න. Analog signal is any fluctuating, evolving or continuously changing process. Analog signal එකක් කියන්නේ evolving, fluctuating or continuous signal. අපේ වටේ තියෙනවා data එහෙම නැත්නම් signal මේවා on off status නෙමෙයි. මේවා continuous record වෙනවා, continuous report වෙනවා, continuous process වෙනවා. මෙහෙම නම් මෙන්න මේ data වලට අපි කිව්වා ඒවා ව්‍යාස් වෙනවා, continuously process වෙනවා. මේ data වලට අපි කිව්වා analog.
නිකන් උදාහරණයක් ගත්තොත් හැමෝම දන්න වෝල්ටේජ් එක කාලෙත් එක්ක ටයිම් එකත් එක්ක වෝල්ටේජ් එක උඩට යන්න පුළුවන් පල්ලෙහාට එන්න පුළුවන් වෝල්ටේජ් එක අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් මේක ඇනලොග් සිග්නල් එකක් මේ වගේ සිග්නල් මොනවද ඉන්ඩස්ට්‍රි එකේ තියෙන්නේ මේක අපි නිකන් ගත්ත බොහොම සරල ලැබ් එකේ අපිට පාවිච්චි කරන්න පුළුවන් වේරියබල් එකක් ඇනලොග් වේරියබල් එකක් අපි ඉන්ඩස්ට්‍රි එකට ගියොත් ඉන්ඩස්ට්‍රි එකේ මොනවද මේ වගේ වේරියබල්ස් තියෙන්නේ මෙතන ඇනලොග් වේරියබල්ස් තියෙන්නේ ඕන තරම් තියෙනවා ටෙම්පරේචර් එක ප්‍රෙෂර් ස්පීඩ් එතකොට මම තියෙනවා ඩෙන්සිටි සමහරක් වෙලාවට humidity sound level light level මේ ඔක්කොම continuously වෙනස් වෙන continuously process වෙන continuously change වෙන evolve වෙන signals නම් industry එකේ මෙන්න මේ වගේ variables සෑහෙන ප්‍රමාණයක් තියෙනවා අපි මේවට කිව්වා analog signals industry එක විතරක් නෙමෙයි අපේ වටපිටාවෙත් මේ වගේ signals ගොඩක් තියෙනවා මේ ඔක්කොම අපි කිව්වා analog sensor analog signals එවනම් analog කියන එක අමතක කරන්න එපා analog කියලා කියන්නේ continuously change වෙන process එකක් continuously analog signal is a fluctuating evolving or continuously changing process right මනම් ඊළඟ ප්‍රශ්නේ analog කියපු ගමන් මගේ ඔළුවට එන්නේ transducer what is a transducer මම හිතන්නේ මේ වචනේ ඕන තරම් අහලා ඇති transducer transducer එක කියන්නේ මොකක්ද transducer is an electronic device that converts energy from one form to another එක form එකක තියෙන energy එක තව form එකකට convert කරන device එකකට අපි කියව transducer එකක්. නිකන් බොහොම සරල examples පෙන්නලා තියෙනවා microphones, loudspeakers, thermometers මේවා transducers කියලා කියනවා. උදාහරණයක් microphone එක ගත්තොත් microphone එක මොකද කරේ? එක form එකක energy එකක් කියන්නේ sound waves converted to electrical signals. speaker එක මොකද කරේ? electrical signals converted back to sound waves. එහෙනම් මේ ඔක්කොම අපි කිව්වා transducers. එහෙනම් අපි වැඩ කරන environment එකේ මේ වගේ transducers සෑහෙන ප්‍රමාණයක් පාවිච්චි කරනවා. එතකොට මේ transducers මොනවද කියලා තමයි බලන්න හදන්නේ. ඉන්ඩස්ට්‍රි එකට ගියාම ඉන්ඩස්ට්‍රි එකේ තියෙන්නේ මේ අපි කතා කරපු basic transducers නෙමෙයි. මම උදාහරණයක් ගත්තා ඉන්ඩස්ට්‍රි එකේ තියෙන පුළුවන් transducers තමයි මේ තියෙන්නේ. මොනවද තියෙන transducers? pressure transducers, temperature transducers, speed transducers මම ලියුව කතන්දර ගොඩක්. මොකද අපිට ඕන pressure කියන component එක convert කරන්න අපි දාන්න non signal එකකට. factory එකේ තියෙන pressure එක. මේ pressure එක convert කරන්න ඕන අපි දාන්න electrical signal එකකට. අපි electrical environment එකක නිසා. එහෙමනම් අපි පාවිච්චි කරා කවුද? pressure උදාහරණයක් පළවෙනි example එක pressure නම් pressure transducer එකක් පාවිච්චි කරා. මෙයා මොකද කරේ? one form of energy converted to another. මෙයා තමයි මගේ pressure transducer එක. pressure transducer එකේ in pressure මේක අපි කතා කරන transducer එකේ pressure transducer එකට අපි දීපු input එක මෙන්න මේ හැටි. output එක same shape. එහෙනම් output එකේ හැඩය වෙනස් වෙන්නේ නැහැ. එකම form එක. එහෙම නැත්නම් එකම trend එක එකම evolving method එක තමයි මේ එහෙම නැත්නම් fluctuating pattern එක තමයි මෙයා convert කරලා දුන්නේ. එකම දේ උනේ මෙයා කරේ energy form එක වෙනස් කරා. අපි දීපු physical parameter එකක් එහෙම නැත්නම් mechanical parameter එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් thermodynamic thermo parameter එකක් වෙන්න පුළුවන්. මෙයා convert කරා අපි දන්න signal වලට. මේවා තමයි අපි දන්න standard analog signals. මොනවද? 0 to 10 volt. signal එක වෙනස් වෙන්නේ 0 volt ඉඳලා 10 volt වෙනකන්. අපේ වටේ ඕන තරම් sensors තියෙනවා. transducers තියෙනවා. sensor කියන වචනේ වැරදි. මෙතෙන්දී transducers තියෙනවා. ඒවා out කරනවා කවුද 0 to 10 volt. සමහර sensors තියෙනවා. මෙතන transducers තියෙනවා. out කරන්නේ 0 to 20 milliamp. සමහර transducers out කරන්නේ 4 to 20 milliamp. එහෙනම් මොනවා වුණත් මේ පැත්තෙන් අපි මොනිටර් කරන්නේ කවුද? මෙන්න මේ කතා කරන standard level එකේ analog signal එකක්. එහෙමනම් බොහොම සරලයි. transducer එකක් කරන්නේ මොකද්ද? එක විදිහක එක එක්තරා type එකක physical quantity එකක් එහෙම නැත්නම් එක form එකක energy එකක් convert කරලා වෙන form එකකට pressure to electrical. දැන් temperature transducer ගත්තොත් නම් කියන්න පුළුවන්. ඔයාලා දන්නවා temperature transducers market එකේ තියෙන PT 100 එහෙම නැත්නම් අපි කියනවා thermocouples J type K type එතකොට PT 100 අපි ලියුවා PTC NTC මේ ඔක්කොම එක්තරා විදිහක transducers. මේගොල්ලෝ කරන්නේ මේ pressure temperature value එක ගත්ත අරගෙන ඒක convert කරලා electrical parameter එකට. electrical parameter එක මේකම වෙන එකක් නෑ. හැබැයි electrical parameter එකක resistance එකට එහෙම නැත්නම් capacitance එකට මොනවා හරි electrical parameter එකකට මේවා change කරා. දැන් උදාහරණයක් තමයි ඔයාලා හැමෝම දන්න එකක් තමයි මේ අපි කතා කරන photo cell එක. එහෙම නැත්නම් LDR එක light dependent resistor හැමෝම කතා කරන equipment එකක් නේ. නැත්නම් component එකක් නේ. light dependent resistor මොකද වෙන්නේ? flux level එකට එහෙම නැත්නම් light intensity එකට proportionally
මෙන්න මේ පැත්තේ තියෙන රෙසිස්ටන්ස් එක වෙනස් වෙනවා. මේක රෙසිස්ටර් එකක්. මේ රෙසිස්ටර් එකේ රෙසිස්ටන්ස් එක වෙනස් වෙන්නේ අපි කතා කරන ලයිට් ඉන්ටෙන්සිටි එකට ආලෝක තීව්‍රතාවයට සාපේක්ෂව. මේක ට්‍රාන්ස්ඩියුසර් එකක්. එහෙමනම් ට්‍රාන්ස්ඩියුසර්ස් කියන්නේ අලුත් જાතියක් නෙමෙයි, අලුත් කම්පොනන්ට් එකක් නෙමෙයි. මේක ඔයාලා ඕන තැනක පාවිච්චි කරන්න පුළුවන් වෙන කලින් පාවිච්චි කරපු ඩිවයිස් එකක්. ඉන්ඩස්ට්‍රි එකට ගියාපුවම ඉන්ඩස්ට්‍රි එකේ අපි හැමතිස්සෙම ට්‍රාන්ස්ඩියුසර් එකක අවුට්පුට් එක බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ටයිප් එකකින්. මේක මෙහෙම පාවිච්චි කරන්නේ ඇයි කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. හිතලා බලන්න මේ ඇයි එක ටයිප්ස් කීපකින් තිබ්බේ මට මේ දැන් වෙලාව නැහැ මේක එක්ස්ප්ලেইন කරන්න. අපි මේ හම්බෙන වෙලාවක කතා කරමු ඇයි 0 to 10 volt 4 to 20 milliamp 0 to 20 milliamp කියලා මේ types කීපකින් තියෙනවා. දැන් අලුතෙන් තියෙන සමහර තැන්වල 0 to 5 volt output උත් තියෙනවා. ටිකක් පරණ සිස්ටම් වල තිබ්බ plus or minus 10 volt. ඒ කියන්නේ output එක -10 to +10 vary වෙනවා. මේවා ටිකක් පරණ මෙතන පරණම කියලා ගන්න බෑ. සමහර අලුත් transducers සමහර especially ස්කේලිං වලට පාවිච්චි කරන ට්‍රාන්ස්ඩියුසර්ස් ගොඩක් වෙලාට අවුට් කරන්නේ +10 to -10. එහෙමනම් මොන වුණත් මේක තමයි ට්‍රාන්ස්ඩියුසර් එක ට්‍රාන්ස්ඩියුසර් එකේ ඉන්පුට් එක අඳුර ගන්න ට්‍රාන්ස්ඩියුසර් එකේ අවුට්පුට් එක අඳුර ගන්න මේ ටර්ම්ස් ඔක්කොම අපිට ඉස්සරහට වැදගත් වෙන ටර්ම්ස්. මේක නම් කියන්න ඕනේ නැහැ what is a system කියන එක අපි කතා කරා බේසික් ටර්ම් එකක්. අපි කිව්වා system is any collection of component element which work together to perform a task එකක් complete කරන්න මෙන්න මේ component element එක එකතු වුණා නම් මේකට අපි කිව්වා system එකක් කියලා. උදාහරණයක් තමයි මේ තියෙන මගේ temperature control system එකක්. මේ temperature control system එක නැත්නම් මේ temperature control system එකක් නම් මම එකතු කරා components temperature transducer එකක් තිබ්බා, heater එකක් තිබ්බා, ඒකත් එක්කම vessel එකක් තිබ්බා, temperature monitoring or controlling system එකක් තිබ්බා, එහෙම නැත්නම් control එකක් තිබ්බා. මේ ටික ඔක්කොම එකතු කරලා මම හදාගත්ත system එකක්. මේකට අපි කියව system එකක් collection of component elements. ඒකත් එක්කම component element කියන අපි කතා කරන systems වර්ග දෙකක් ගැන මම explain කරලා තියෙනවා මේක කලින්. ඒකට අපි කියව open loop system which doesn't have a feedback. මේ open loop system එකේ feedback එකක් නැහැ. මේ තියෙන බොහොම ටිපිකල් එක්සැම්පල් එකක් එන්වයරන්මන්ට් එකේ තමයි කතා කරන ඉන්ඩස්ට්‍රියල් එන්වයරන්මන්ට් එකක තියෙන පුළුවන්. අපේ ළඟ කන්වේ එකක් තිබ්බා. කන්වේ එකක් ඩ්‍රයිව් කරන්නේ මෝටර එකකින්. මේ මෝටර එකට අපි පොඩි කන්ට්‍රෝල් එකක් දාගෙන තිබ්බා. කිසිම වෙලාවක මේ කන්ට්‍රෝල් එක දන්නේ නැහැ කන්වේ එක දුවන්නේ මොන ස්පීඩ් එකකින්ද, මොන විදිහටද, ලෝඩ් එක වැඩි වෙලාද, ලෝඩ් එක අඩු වෙලාද කිසිම දෙයක් මෙයා දන්නේ නැහැ. මෙයා දන්නේ එකම එක දෙයයි මෝටරේ ඩ්‍රයිව් කරන විතරයි. එහෙනම් මේකට අපි කිව්වා open loop system එකක්. මේ open loop system එකම මට පුළුවන් මේ output එකේ sample එකක් එහෙම තමයි මේ feedback line එක loop එක create කරා නම් දැන් feedback loop එක introduce කරා නම් මේකට දැන් මේක ඇවිල්ලා closed loop system එකක්. closed loop system එකේදී හැමතිස්සෙම මම මොකද කරන්නේ actual output එක measure කරා. නැත්නම් actual output එක consider කරා input එකේ part එකක් විදිහට එහෙම නැත්නම් feedback එක consider කරා. අර කතා කරපු පරණ example එකම closed loop system එකක් විදිහට කරොත් මම අර convey එකේ speed එක බලා ගන්න එහෙම නැත්නම් convey එකේ operating parameters බලා ගන්න මේ පැත්තේ high කරලා transducer එකක් එහෙම නැත්නම් sensor එකක් මේකට අපි කියන්නේ transducer එකක් speed transducer එකක් මෙයා කරන්නේ මොකද්ද actual speed එක ආපහු සරයක් system එකට දෙනවා control එකට මේක අපි කිව්වා closed loop system එකක් එනවා මේ system එක වැඩ කරන්නේ feedback එකක් එක්ක මේකත් අපි කතා කරා what is automation making a process automatic manual නෙමෙයි automatically වැඩ කරන process එකක් automatically operate කරන system එකක් process එකක් මේකට අපි automation එකක් තව විදිහට explain කරන්න පුළුවන් operating or controlling an industrial process by automatic means rather than manual එකම දේ කියන්නේ manual නෙමෙයි අපි automatically අපි industrial process එක run කරනවා නම් අපි මේ හැම එකකටම කියනවා automation එකක් අපි මේ ගැන කතා කරා detail ඒතර automation system එකක් කියන්නේ closed loop control system එකක් එතකොට industry එකට ආවම industry එකේ අපි කපාවිච්චි කරන closed loop control system එක නැත්නම් automation එකක තියෙන basic component තමයි මේ තියලා තියෙන්නේ මම කතා කරලා තියෙන මීට කලින් මේක තමයි මගේ process to be control මේක තමයි මගේ process එක control කරන්න තියෙන මේ process එක control කරන්න මෙන්න මේ component එක අවශ්‍ය වුණා මගේ ළඟ තිබ්බ actuators ඒකත් එක්කම pre-actuators ඒකත් එක්කම තිබ්බා HMI human machine interface devices data processing devices data acquisition devices මේ ටික interconnect වෙලා තමයි සම්පූර්ණ automated system එක අපිට අන්තිමට හම්බ වුණේ. මේක ගැන වැඩි විස්තර ඕන නම් අපි automation what is automation කියලා පොඩි session එකක් කරා පැයක විතර session එකක් මම ඒක session එක upload කරලා තියෙන YouTube එකට මේ session එක follow කරපු නැති අයට මම දැන් මේ session එක ඉවරලා link එක දෙන්නම් ගිහිලා follow කරන්න. what is automation අපි කතා කරා මේ automation system එක architecture එක in different environment එකක environment වල මෙන්න මේ architecture එක වෙනස් වෙන්නේ කොහොමද? එමෙන්න තමයි block diagrams functions වෙනස් වෙන්නේ කොහොමද කියන එක. එමනම් මේ තියෙන ඉන්ඩස්ට්‍රියල් කන්ට්‍රෝල් සිස්ටම් එකක්. එතකොට අපි එදා පොඩ්ඩක් මග අරපු පොයින්ට් එකක් තිබ්බා. ඒක තමයි data processing. මෙන්න මේ පාර්ට් එක තමයි අද අපි කතා කරන්න හදන්නේ.
මෙන්න මේ ඉන්ඩස්ට්‍රියල් ඔටෝමේෂන් ප්‍රොසෙස් එකේ අරන් තිබ්බා data processing. මම data processing ගැන කතා කරලා කිව්වා data processing type දෙකක් ගැන මතක තියෙනවා නම්. එකකට කිව්වා hard wired control systems අනිත් එකට මම කිව්වා soft wired control systems. එතකොට hard wired control systems කියලා මම කිව්වා conventional electronic circuits එහෙම නැත්නම් relay circuits. අපි මේක නේද කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ soft wired logic ගැන එහෙම නැත්නම් soft wired systems ගැන. soft wired system ගැන කතා කරනකොට මම කිව්වා මේවා වෙන මොකුත් නෙමෙයි programmable controllers එහෙම නැත්නම් අපි කිව්වා PC based එහෙම නැත්නම් computer based controllers. මෙතන PC based එහෙම නැත්නම් microprocessor based control systems වලට අපි කිව්වා soft wired systems. හේතුව අපිට ඕන වෙලාවක අපේ logic එක වෙනස් කරන්න පුළුවන් soft change එකකින් නැත්නම් soft wiring එකකින්. මේකට අපි කිව්වා soft wired controls එහෙම නැත්නම් microprocessor based controllers. එහෙනම් අද අපි කතා කරන්න හදන්නේ industry එකේ කොහොමද මේ data process කරන්නේ, අපේ ළඟ තියෙන equipment මොනවද, මෙන්න මේ equipment එක ගැන තමයි කතා කරන්න හදන්නේ. එහෙනම් හැමෝම දන්නවා මේ equipment එක අහපු ගමන් මොකද්ද කියලා industry එකේ data process කරන තියෙන මේ දීපු example එකක් තියෙනවා. අහපු ගමන් ඔයාලා කියන්නේ PLC. Programmable Logic Controller. මේක මාරු කරගන්න එපා. මේ සමහරක් වෙලාවට සමහර ඇඩ්වර්ටයිසින් බෝඩ් වලත් මේ PLC කියලා මාක් කරලා තියෙනවා. මේ PLC කියන්නේ වෙන එකක්. නම කියන්න හොඳ නැහැ. ඒ කියන්නේ වෙන එකක්. සමහරකට private limited company කියන එකටත් PLC පාවිච්චි කරන මේක නෙමෙයි මේ Programmable Logic Controller PLCs. එහෙනම් අද අපි බලන්න හදන්නේ PLC එකක් කියන්නේ මොකක්ද? කොහොමද මේක පාවිච්චි කරන්නේ? මොනවද අපිට මේකත් එක්ක කරන්න පුළුවන් දේවල් කියලා. මෙන්න ප්‍රශ්නේ. What is a PLC? මේක තමයි ප්‍රශ්නේ. මම හිතන්නේ මුලින්ම PLC වචනේ ඇහිච්ච ගමන් ඔයාලා සර්ච් කරන්න ඇති what is a PLC. මේකට ආපු උත්තරේ දැක්ක ගමන් අතාරින්න නැති සමහරකට මේක ඉගෙන ගන්නට වඩා හොඳයි. මේක අතහැරලා දාමු. මොකද දන්නවද ගොඩක් අයට what is a PLC කියලා අහපුවම PLC එකේ definition එක IEC format එකට International Electrotechnical Commission standard එකේ format එකට හම්බෙන්නේ මෙහෙම. PLC or a programmable logic controller is a digital electronic device that uses a programmable memory to store instructions and to implement specific functions such as logic sequence. කතන්දර ගොඩයි. මේක මතක තියන්නත් බෑ, තේරුම් ගන්නත් බෑ. මේක පොඩි පොඩි කැලි වලට කඩාගත්තොත්. Programmable logic controller is a digital electronic device, okay, that uses a programmable memory to store instructions and to implement specific functions such as logic sequence. කතන්දර ගොඩක් කියලා තියෙනවා. මේ කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ කතා කරන device එක PLC එක computer type control එකක්. එහෙම නැත්නම් computer type device එකක්. computer type device එකක්. computer එකක්. ඒ ගැන කියන තමයි මෙච්චර විස්තර වචන විස්තර කරේ. මෙයාට මේ කතා කරන කම්පියුටර් එකට මොනවද කරන්න පුළුවන්? It can control the machine or the process. අපි මේ කතා කරන control එක computer type control එකක්. computer එකක්. computer type control එකක්. Programmable logic controller is a computer type electronic device which can control the process or the machine. දැන් වැඩේ තේරෙනවා. computer type device එක කියන්නේ මොකක්ද කියලා ඔයාලා හැමෝම දන්නවා. එහෙමනම් වෙන මොකුත් නෙමෙයි industry එකේ පාවිච්චි කරන computer එකක් PLC කියන්නේ. බොහොම සරලව ගත්තොත් ටිකක් වැඩිපුර දිග explanation එකක් ඕන නම් මේක පාවිච්චි කරන්න. මගෙන් අහුවොත් මම කියන්නේ it's a computer type electronic device which can control the process or the machine. මේක තමයි PLC එකේ තියෙන basic definition එක. දැන් ප්‍රශ්න ගොඩක් එනවා. මේක තමයි PLC එක. මේක තමයි industry එකේ පාවිච්චි කරන PLC එක. මම මේක physically පෙන්නනවා ඔයාලට. මම මෙතන පෙන්නනවා diagrams වලිනුත් අපි ඉස්සරහට බලමු මේවත් එක්ක අපි කොහොමද වැඩ කරගෙන යන්නේ කියලා. මෙන්න ප්‍රශ්නේ. මේක තමයි කම්පියුටර් එකක් කියලා කියන්නේ. දැන් මම කියුනේ ඒක is a computer type device කියලා. කවුරු හරි මොකද්ද කම්පියුටර් එකක් කියලා කියන්නේ? ඔකට ඉතින් අහලා උත්තර ගන්න පුළුවන් ඔයාලගෙන්. නිකන් අපි කාලේ නාස්ති කරගන්න නැහැ. what is a computer කියලා අහුවොත් ඔයාලා දෙයි උත්තර ඕන තරම්. it's a multi purpose machine. මම දන්නේ නැහැ කම්පියුටර් එකට දෙන්න පුළුවන් definitions ගොඩයි. හැබැයි කම්පියුටර් එකක ආකිටෙක්චර් එක පෙන්වන තරම් හොඳ ඩෙෆිනිෂන් එකක් වෙන මොකුත් මම දන්නේ නැහැ. මේක තමයි කම්පියුටර් එකක ආකිටෙක්චර් එක. ඒතර කම්පියුටර් එකක් ගත්තොත් කම්පියුටර් එකක important components තියෙනවා. මොනවද? CPU central processing unit එක නැත්නම් microprocessor එක. ඊට පස්සේ තිබ්බා RAM or ROM. මේකට අපි කියමු මොනවද? memory. different types of memory තිබ්බා. RAM, ROM, PROM කතන්දර ගොඩයි. ඊට පස්සේ තමයි input output ports එහෙම නැත්නම් input output devices මේකම තමයි field එකට connect වෙන්නේ inputs and outputs. ඊළඟට මේ system එකේ තිබ්බා buses එක එක විදිහේ buses data bus, address bus, control bus මම මේකට කිව්වා bus architecture. මේ ඔක්කොම common එකක් විතර මම අඳුර ගන්නම්. මේක මගේ bus architecture. bus architecture කියලා කියන්නේ මොකද්ද? මගේ bus එක මේකේ තමයි data carry කරන්නේ. එක තැනක තියෙන data තව තැනකට අරගෙන යන්නේ. මෙන්න මේ pathway එකේ. මේ ඔක්කොම කරගෙන යන්න මෙයාට ඕන energy, power මේක ඇතුලේ තව එකක් තියෙනවා මේක පෙන්නලා නැහැ. මේකට අපි කියනවා power supply PS.
එමනම් power supply එක මොකද කරන්නේ? available power අරගෙන මෙන්න මේ component වලට එහෙම නැත්නම් මේක එක process වලට අවශ්‍ය power ටික distribute කරලා දීපු තමයි power supply එක. නම් power supply එකත් ලොකු role එකක් කරනවා. ඊට අමතරව තිබ්බා එක එක විදිහේ equipment. දැන් මේක තේරුම් ගන්න එක තමයි ලොකුම දේ. ඔයාලට පුළුවන් නම් කම්පියුටර් එකක ආකිටෙක්චර් එක එහෙම නැත්නම් මේක ඇතුළේ සිද්ධ වෙන process එක හරියට තේරුම් ගන්න බොහොම සරලව පුළුවන් ඔයාලට මෙන්න මේ PLC එකක් කියන්නේ මොකද්ද CPU කම්පියුටර් එකක් කියන්නේ මොකද්ද කොහොමද ප්‍රෝග්‍රෑම් වෙන්නේ මොකද්ද මේ වෙන්නේ කියන එක බොහොම සරලව තේරුම් ගන්න. දැන් මේක තේරුම් ගන්න කෙනෙක් ප්‍රශ්න තියෙන්නේ. මම පොඩ්ඩක් කියන්නද? අපි නිකම්මට බලමු මේ කතන්දරේ තේරුම් ගන්න විතරයි තේරුම් ගැනීම සඳහා පමණක් අපි හිතමු අපි human body එකට මේක equal කරන එහෙම නැත්නම් මේ සමාන කරගන්නවා. ඒ කියන්නේ කම්පියුටර් එක සමාන කරලා human body එකට. මේ තමයි අපේ human body එක. human body එකට සමාන කරගත්තම human body එකේ මේ කතන්දර ටික ඔක්කොම තියෙනවා. අපි පටන් ගමුකෝ කොනකින්. කම්පියුටර් එකේ CPU එකක් තිබ්බා. එහෙනම් තමයි මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් තිබ්බා. central processing unit එකක් තිබ්බා. human body එකේ එහෙම එකක් තියෙනවද? මොකක්ද ඒ? ප්‍රශ්නෙට උත්තරේ ඕනේ නම් මඩියන් නම් brain. කම්පියුටරේ memory එකක් තිබ්බා. RAM ROM ඕන දෙයක්. අපේ human body එකේ මේකට equal power part එකක් තියෙනවද? මොකක්ද? ඔයාලා කියයි brain කියලා. නෑ මම කියනවා brain නෙමෙයි memory. මේ දෙකක්. මේකට ආගියුමන්ට් ඕන නැහැ. brain and memory කියන්නේ two different component කියලා කියන්නේ මම two different process areas කියලා ගන්න. ඊළඟට අපේ කම්පියුටරේ තිබා inputs and outputs එහෙම නැත්නම් input output. අපේ human body එකේ input output තියෙනවා මොනවද? අපේ ඇහැ, කන, නාසය, touch එක input. මේ ඔක්කොම input. අපේ field එකකින් input ගන්න inputs තිබා. outputs අපේ human body එකේ output තිබා. muscles, voice මේ ඔක්කොම outputs. output තිබා. එහෙනම් input output තිබා. එතකොට මේකේ තිබා bus system එකක්. human body එකේ bus system එකක් තිබ්බා. nerve system එක. nerves ටික. මේ ටික ඔක්කොම interconnect වෙන්නේ nerves හරහා. human body එක වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් නම් බොහොම සරලව කම්පියුටර් වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්. මම මොනවා හරි දැක්කා මේක සිග්නල් එකක් විදිහට ගත්තා ඇහැ මොකද කරන්නේ? ඒක කන්වර්ට් කරා සිස්ටම් එකේ වැඩ කරන ඉලෙක්ට්‍රිකල් සිග්නල් එකක් විදිහට. ඒ කියන්නේ nerves වලට එහෙම නැත්නම් ස්නායු පද්ධතියට ඉන්ටර්ෆේස් කරන්න පුළුවන් සිග්නල් එකක් විදිහට කන්වර්ට් කරලා මේකේ ස්නායු පද්ධතිය දිගේ අරගෙන කොහෙටද? brain එකට. brain එක මොකද කරන්නේ? brain එකටක් ගාලා memory එකකින් අහලා බලනවා. මෙන්න මෙහෙම සිග්නල් එකක් ආවා මේකට අදාළ මොනවා හරි තියෙනවද ඔයාලා ළඟ විස්තර. තියෙනවා නම් ඒක දුන්න කාටද? CPU එකට. CPU එක කරේ ඒකට අදාළ දේ දුන්න output එකට. උදාහරණ කියන්නද? මම මේකට උදාහරණයක් ගත්තා. දා කමියුනිකේෂන් කතා කරන තැන. අපි පාරේ යනකොට පාරේ ඇවිදගෙන යනකොට අපි එක සැරේටම දැක්කා මේ අපි පස්සෙන් බල්ලෙක් එලවගෙන යනවා. අපි පස්සෙන් බල්ලෙක් එනවා ටිකක් අමුතු පාට අමුතු හැඩේ තියෙන බල්ලෙක්. අපේ පින්තූරය ආව ගමන් පින්තූරය දැම්මා CPU එකට. CPU එකට අග්ගා බැලුවා මේ වගේ එකක් පරණ ඉන්සිඩන්ට් එකක් තියෙනවා. බොහොම ශ්‍රේණිකව. තියෙනවා නම් අන්න ඉන්සිඩන්ට් එක මෙයාට දුන්නා. මෙයා මොකද කරේ? රයිට් දුන්න අවුට්පුට් එක සිද්ධ වෙන විදිහ දන්නවා. එහෙම නැත්නම් අපි දන්නේ නැහැ. මෙහෙම ඉන්සිඩන්ට් එකක් අපිට මීට කලින් report වෙලත් නැහැ. අපිට ඒකට අදාළ කිසිම දෙයක් මෙමරි එක ඇතුලේ නැහැ. නැත්නම් අපි බලාගෙන හිටියා. සිද්ධ වෙන දේ හිතා ගන්න පුළුවන් නේද? ඊට පස්සේ ඒ සිද්ධ වෙච්ච දේ ඒ බල්ලා හැපුවා නම් ඔයාලා ඒ කතන්දරේ මෙමරි එකේ ලියවෙනවා. ඊට පස්සේ කවදා හරි දවසක ආපස්සට ඕන වුණොත් මෙන්න මේ ඉන්ෆර්මේෂන් එක ගන්න මේක ඇතුලේ තියෙනවා. මේ සීක්වෙන්ස් එක තියෙනවා. මොකද්ද වෙන්න ඕන කියන එක මේක ඇතුලේ තියෙනවා. human body එක වැඩ කරන්නේ මේ ඕන තරම් මේකට උදාහරණ තියෙනවා. මේකේ logical part එක මම කිව්වේ emotional part එකකුත් තියෙනවා. logical part එකත් මේ විදිහට තමයි වැඩ කරන්නේ. කම්පියුටර් වැඩ කරන්නේ එහෙම තමයි. කොහෙන් හරි input එකක් ආවා. මේ ආපු input එක IO port එක හරහා bus system එක හරහා අරගෙන ගියා CPU එකට. CPU එක memory එකත් එක්ක කතා කරලා බැලුවා. memory එකෙන් බැලුවා memory එකේ තිබිච්ච data එකක් තිබ්බනම් මේක අරගෙන ආවා. මේක process කරා ඒ කියන්නේ මේක අවශ්‍ය තැනට අරගෙන ගිහලා එළියට දුන්නා. අපි කියපු විදිහට. right මේක තමයි කම්පියුටර් එක ඇතුලේ කරේ. මේක තමයි කම්පියුටර් එක. එහෙනම් කම්පියුටර් එක කියලා කියන්නේ මෙන්න මේ වගේ device එකක්. එහෙනම් අපි කිව්වා programmable logic control එකක් කිව්වෙත් PLC sorry කම්පියුටර් එකක් computerized device එකක්. කම්පියුටර් එක වගේම device එකක්. එහෙමනම් මම මේ පෙන්වලා තියෙන්නේ අර අපි කතා කරපු කම්පියුටර් එකේ මේ ආකිට කියන්නේ කොහොමද මේ සිස්ටම් එක කනෙක්ට් කරලා තියෙන්නේ මේක CPU එක RAM ROM අර කතා කරපු ටික ඔක්කොම මෙන්න මේ වගේ environment එක තමයි fix කරලා තිබ්බේ. එතකොට මේ තියෙන්නේ ඒ PLC එක ඒ කම්පියුටර් එකේ hardware arrangement එක. ඊට පස්සේ මම ගියා PLC එකක් වුණොත් මේ වැඩේ වෙන්නේ කොහොමද? අර කියපු ටික ඒ විදිහටම තියෙනවා. PLC එකකත් CPU එකක් තිබ්බා. මේ microprocessor එකක් තිබ්බා. PLC එකක input devices තිබ්බා, output devices තිබ්බා. PLC එකට power supply එකක් තිබ්බා, external power අවශ්‍යයි. PLC එකකට තිබ්බා memory, data memory, program memory මම පින්නන ඉස්සරහට memory තිබ්බා. ඒකත් එක්කම communication interface එකක් තිබුණා. ඒ කියන්නේ තව දුරටත් මේවා වෙන system එකකින් communicate කරගන්න නම් communication interface එකක් තිබුණා. අපි බලමු මොකද්ද කියලා. ඊට පස්සේ programming device එකක් අපි බලමු මොකද්ද නේ කියන්නේ. එහෙමනම් මේ දෙකේ කිසි වෙනසක් නැහැ.
අපි කතා කරපු මයික්‍රෝප්‍රොසෙසර් බේස් සිස්ටම් එකක් ගන්න පුළුවන්, PLC එකක් ගන්න පුළුවන්. මේ දෙකම එක වගේ. දැන් මේක අහපු ගමන් ඔයාලට එන ලොකු ප්‍රශ්න ගොඩක්. මට ගිය පාර සෙෂන් එකෙත් මේ ප්‍රශ්න ටික මෙහෙම ඇහුවා. දැන් මේ අපි කතා කරේ කම්පියුටර් සිස්ටම් එකක් නේ, මයික්‍රෝප්‍රොසෙසර් බේස් කන්ට්‍රෝල් සිස්ටම් එකක් නේ. මේකත් එක්ක ඔයාලට එන ඊළඟ වචන තමයි what is a microcontroller. දෙන්න පුළුවන් එක්සැම්පල්ස් ඕන තරම් නේද? මයික්‍රෝකන්ට්‍රෝලර්ස්. ඔව් PIC කියයි, Atmel කියයි, එහෙම නැත්නම් ඔයාලා දැන් නම් දන්නේ Arduino කියයි, PICAX කියයි, එහෙම නැත්නම් Microbit කියයි, Raspberry Pi කියයි. මේ ඔක්කොම මයික්‍රෝ කම්පියුටර් එහෙම නැත්නම් මයික්‍රෝ කන්ට්‍රෝලර් බේස් සිස්ටම්. දැන් ප්‍රශ්නයක් තියෙන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර් සිස්ටම් එකක් සහ මයික්‍රෝ ප්‍රොසෙසර් බේස් කන්ට්‍රෝල් සිස්ටම් එකක වෙනස මොකක්ද? මේක හොයාගන්න. මයික්‍රෝ ප්‍රොසෙසර් බේස් සිස්ටම් එකකදී මම පැහැදිලිව පෙන්නවා කම්පෝනන්ට්ස් මේවා වෙනම තියෙන්නේ. මයික්‍රෝ ප්‍රොසෙසර් එක වෙනම කම්පෝනන්ට් එකක්, මෙමරි එක වෙනම කම්පෝනන්ට් එකක්, ඉන්පුට් අවුට්පුට් ඉන්ටර්ෆේසින්, පවර් සප්ලයි, මේ කම්පෝනන්ට් වෙනම කම්පෝනන්ට් මේ තියෙන කම්පෝනන්ට් වෙනම කම්පෝනන්ට් මේවා මෙන්න මේ වගේ අපි කතා කරන ප්ලැට්ෆෝම් එකකදී, ෆිසිකල් ප්ලැට්ෆෝම් එකකදී, එහෙම නැත්නම් අපි කතා කරන බස් ස්ට්‍රක්චර් එකකදී, බස් ආර්කිටෙක්චර් එකකදී මේක එකතු වෙලා තියෙන්නේ. හැබැයි මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් ගත්තොත් මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ මෙන්න මේ කතන්දර ටික ඔක්කොම එකම එක චිප් එකක් ඇතුළත නැත්නම් ඉන්ටිග්‍රේටඩ් කන්ට්‍රෝලර් එකක් ඇතුළත දාලා තියෙනවා. එහෙනම් අපි ඒකට කියුවා මයික්‍රෝ කන්ට්‍රෝල් එකක්. PLC එකක් කියන ඊට වඩා වෙනස්. PLC එකක මේ devices අර ඉස්සලා වගේම ඕනනම් attachable detachable devices. එහෙනම් PLC එක කියන්නේ මේ මයික්‍රෝ කම්පියුටර් ඕ මයික්‍රෝ කන්ට්‍රෝලර් එන්වයරන්මන්ට් එකම මේ කතා කරන ආකිටෙක්චර් එකම අරගෙන ගිහින් තියෙන කොහෙටද? ඉන්ඩස්ට්‍රි එකට. ඉන්ඩස්ට්‍රි එකේ වැඩවලට අරගෙන ගිහලා ඉන්ඩස්ට්‍රි එකේ ඇප්ලිකේෂන් වලට අරගෙන ගිහින් තියෙනවා. එහෙනම් මේක තමයි PLC එක. අපි එකකින් බලාගෙන යන්න හදන්නේ මේ PLC එක වැඩ කරන්නේ කොහොමද කියන එක. ඒතකොට උදාහරණයක් විදිහට ගත්තොත් මේ PLC එකක ඉන්පුට් තිබ්බා, අවුට්පුට් තිබ්බා. මේ මොකද මේ ඉන්පුට් වලින් කරේ ෆීල්ඩ් එකකින් එන සිග්නල්ස්, ෆීල්ඩ් එකේ තිබිච්ච සෙන්සර්ස්, ට්‍රාන්ස්ඩියුසර්ස් එක විදිහේ සිග්නල්ස් කනෙක්ට් කරලා තිබෙන්නේ මෙන්න මේ ඉන්පුට් ඉන්ටර්ෆේස් එකට. මොකද අර මතකද අපි කතා කරපු ඔටෝමේෂන් ආකිටෙක්චර් එකේදී නැත්නම් ඉන්ඩස්ට්‍රියල් ඔටෝමේෂන් ආකිටෙක්චර් එකේදී මම පෙන්නුවා මේ CPU එක මෙයා නම් අපි කතා කරන සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එක මේ CPU එකට ෆීල්ඩ් සිග්නල්ස් කනෙක්ට් වුණා. කොහෙන්ද ආවේ? ෆීඩ්බැක් සිග්නල්ස් විදියට. එහෙම නැත්නම් HMI සිග්නල්ස් විදියට. පුෂ් බටන් වෙන්න පුළුවන්, එතකොට සෙන්සර්ස් වෙන්න පුළුවන්. මේ කතා කරන ඉන්පුට්ස් කනෙක්ට් වුණා කාටද? ඉන්පුට් ඉන්ටර්ෆේස් මොඩියුල් එකට. ෆීල්ඩ් එකේ තියෙන අවුට්පුට්ස් අපි කතා කරන රිලේස්, සොලොනොයිඩ්ස්, වැල්ව්ස්, alarms, buses, outputs. එහෙම නැත්නම් අපි කතා කරන HMI component, displays, indicator lamps මේ හැම දෙයක්ම කනෙක්ට් වෙන්නේ කාටද? output interface එකට. මේ ඔක්කොම power supply ඕන. අපි හිතමු අපේ ළඟ තියෙන 230 volt AC power supply එකක්. අපි කරේ මොකද්ද? 230 volt AC power supply එකට අපි මේ system එක connect කරා. මෙයා convert කරා මෙන්න මේ එක device එකේ power requirement, voltage requirement වලට convert කරලා ඒක internal system එක through distribute කරා. එහෙමනම් බොහොම සරලයි ඉන්පුට් ටික තිබ්බා, අවුට්පුට් ටික තිබ්බා, ඉන්ටර්නලි CPU එකක් තිබ්බා, සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එකක් තිබ්බා. මේකට සපෝට් කරන්න මෙමරි එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම කම්පියුටර් ටයිප් ඩිවයිස් එක නම් මෙමරි එකක් තියෙනවා. මේ මෙමරි PLC වලදී පාර්ට් දෙකකට බෙදුවා. එකක් ලිව්වා data memory, අනිත් එකට ලිව්වා program memory. අපි ලියන sequence එක තියෙන්නේ කොහෙද? program memory එකේ. අපි එකතු කරගන්න data තියෙන්නේ කොහෙද? data memory එකේ. අපි ඉස්සරහට බලමු මේවා. නම් PLC memories දෙකක් තිබ්බා, program memory, data memory. මේ data memory එක අපි use කරන වෙලාවල් තියෙනවා, program memory use කරන වෙලාවල් තියෙනවා. සමහරක් වෙලාවට data memory එක ඕකේ, program memory එක වෙනිෂ් වෙච්ච වෙලාවල් තියෙනවා. මේක අනිත් පැත්ත වෙච්ච වෙලාවල් තියෙනවා. අපි මේවා backup කරන්නේ කොහොමද? මේ වගේ memory තියාගන්නේ කොහොමද? මේවා කොහොමද අපි කියන්නේ refresh කරන්නේ, change කරන්නේ? මේවට අපි ඉස්සරහට උත්තර හොයාගමු. එතකොට මෙන්න මේ වැඩේ කරන්න, program එක ලියන්න, program handle කරන්න අපට ඕන external device එකක්. මේකට ලියුවා programming device. එහෙම නැත්නම් මේකට අපි කියනවා programming console. මේක තමයි මගේ PLC එක. මගේ PLC එකට එළියෙන් තියෙන device එක තමයි කවුද? programming console එක. එහෙම නැත්නම් මම මේ කියන programming device එක. මේක ඉස්සර නම් මීට අවුරුදු ගානකට කලින් නම් මේක එක්තරා විදිහක specific device එකක්. handheld program එකක්. එහෙම නැත්නම් desktop program එකක්. හැබැයි අද නම් මේ කතා කරන device එක වෙන මොකුත් නෙමෙයි, තවත් එක්තරා විදිහක computer එකක්. එහෙමනම් අපිට පුළුවන් වෙන console එකක් එහෙම නැත්නම් programming device එකක් කරා මෙන්න මේ අවශ්‍ය memories ටික මෙයාට දෙන්න. අපි ඒක තමයි කරන්න හදන්නේ. අපි ඒක කරන්නේ කොහොමද කියලා බලමු. ඊළඟ එක තමයි අපිට ඕන වුණොත් සමහරක් වෙලාවට මේ වගේ තව system එකක් කොහේ හරි තියෙන තව system එකක් එක්ක communicate කරන්න අපි කරන්නේ මොකද්ද? අපි මේ කතා කරන PLC එකේ communication interface එක හරහා මේ වැඩේ කරා. එහෙනම් බොහොම සරලයි. මේක තමයි PLC එකක architecture එක. මේක තමයි important blocks ටික, components ටික. අපි මේ ටික තමයි handle කරගෙන යන්න හදන ඉස්සරහට. හරිද? එහෙනම් මේක තමයි PLC එකක්, PLC එකක architecture එක. මම මේ PLC architecture එකේ මේ memory ගැන පොඩ්ඩක් කතා කරන්න හදන ඊළඟට
මේ තමයි memories, memory types ගොඩාක් තියෙනවා. මේකට අපි කියනවා non volatile memories and volatile memories. Basically මොකද්ද volatile memory එකක් කියලා කියන්නේ? volatile memory එකක memory තියෙන නම් backup power supply එකක් ඕන. backup power supply එක නැත්තම් memory cancel වෙන memory erase කිසිම දෙයක් මතකේ තියෙන්නේ නැහැ. non volatile memory කියන්නේ power තිබ්බත් නැතත් කිසි ප්‍රශ්නයක් නැහැ. එයාගේ මතකේ තියාගන්න පුළුවන්. සමහර memories තියෙනවා, memory chips, memory controllers. එයාලට power supply එකක් අවශ්‍ය නැහැ. එයාලගේ memory එකේ විදිහටම තියාගන්න උතරක් තියෙන දෙන්න. එතකොට මේ කතා කරන non volatile volatile memories වල power supply නැති වෙච්ච ගමන් memory clear වෙනවා. උදාහරණයක් තමයි RAM, random access memory. ගොඩක් වෙලාවට අපි කතා කරන machine එකක control එකක power නැති වෙච්ච ගමන් RAM එක delete වෙන්න පුළුවන්. හේතුව power නැතුව මේක තියෙන්නේ නැහැ. ඒ නිසා අපි හැමතිස්සෙම RAM තියෙන තැන් වල backup power supplies එහෙම නැත්නම් power backing up ගැන සෑහෙන කතා කරනවා. non volatile memories type දෙකයි ROMs and hybrid. මම ඉස්සර නම් කියන්නේ ROMs and PROMs. මේකට කියන්නේ ROMs කියන මම මේකට කියන්නේ PROMs කියලා. ROM කියලා කියන්නේ read only memory. මේක manufacture කරාට පස්සේ අපිට කරන්න පුළුවන් මේක ඇතුලේ තියෙන memory එක ඇතුලේ තියෙන data ටික read කරන්න විතරයි. PROMs එහෙම නෙමෙයි. PROMs අපිට පුළුවන් ඒක read only memory එකක්. හැබැයි අපිට අවශ්‍ය නම් specific method එකකට මේක program කරන්න පුළුවන්. ඒකට දැන් කියන්නේ ඇත්තටම hybrid memory. මම මේ hybrid කියලා කියන හේතුවක් පෙන්නන්නම්. එතකොට අපිට සාමාන්‍යයෙන් basically PROMs and ROMs කියන්නේ read only memories. මේවා program කරන්න බැරි කිසිම හේතුවක් නිසා PROMs අපිට අවශ්‍ය නම් modify කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ memory එක ඇතුලේ තියෙන සමහර data අපිට මොන හරි method එකක් පාවිච්චි කරලා අපි කියන්නේ rewrite කරන්න පුළුවන්. එහෙම නැත්නම් modify කරන්න පුළුවන්. read only memories type දෙකක් තියෙනවා. ඒකට අපි කිව්වා EEPROM, erasable programmable read only memory. මේ වචනේ සමහරට අහන්න හම්බෙයි PLC environment එකේ ඉන්නකොට. තව type එකක් තියෙනවා. ඒකට අපි කිව්වා worm කියලා කියන්නේ write once read many. worm මේ වචනේ ගොඩක් අය පාවිච්චි කරනවා මේ ටෙක්නොලොජි වල. worm එකක් තියෙනවා. worm කියලා කියන්නේ write once read many. මේකත් අපි කතා කරන read only memory type එකක්. මම කියනවා read only memories වලට කිසිම වෙලාවක ආපහු සැරයක් modify කරන්න බෑ. නැත්නම් reprogram කරන්න බෑ. write කරන්න බෑ. hybrid memories වලට පඩ ඇත්තම hybrid memory එකක් කියන්නේ read only memory එකක් අවශ්‍ය නම් අපිට program කරන්න පුළුවන්. PROMs මේවට තමයි hybrid memories කිව්වේ. hybrid memories type තුනක් තියෙනවා. flash memories, EEPROMs and NVRAM. වෙනවද? RAM එකක් කියලා කියන්නේ ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. RAM එකක් අපි පාවිච්චි කරේ non volatile area එකේදී. හැබැයි මේ volatile area එකේදී RAM පාවිච්චි කරේ. හැබැයි non volatile area එකේ දැන් RAM කතා කරන්න. ඒක තමයි අපි කිව්වේ hybrid technology එකක් පාවිච්චි කරලා තියෙනවා. මේකට අපි කියනවා non volatile RAMs. මේ RAM එක non volatile RAM එකක්. EEPROMs වල අහලා තියෙනවා electrically erasable PROMs. එහෙම නැත්නම් electrically erasable programmable read only memories. මේවත් ගොඩක් වෙලාවට systems වල පාවිච්චි කරලා අපි හැමෝම පාවිච්චි කරන්නේ flash. මම ඔයාලට දෙනවා තවත් assignment එකක්. net එකේ search කරලා හොයාගන්න what is the difference between a flash memory and EEPROM. මේ දෙකේ වෙනස මොකක්ද, සමානකම මොකක්ද කියලා හොයාගන්න. මෙන්න මේ දෙක compare කරන්න. what is a flash memory and what is EEPROM. මම දැන් කියන්නේ නැහැ මේ වචනේ වල පාවිච්චි කරලා තියෙනවා. memory flash කරනවා කියලා කියයි flash කරනවද කියලා හයි එහෙම නැත්නම් flash memory පාවිච්චි කරනවද කියලා හයි හොයාගන්න මොකද්ද මේ දෙක කරන්නේ. RAM එකක් මේක non volatile RAM එකක්. එහෙනම් මේ තියෙන්නේ අපි කතා කරන hybrid එක්දම් PROMs වල තියෙන පුළුවන් differences. අපි ගත්තොත් අද programmable logic controller එකක් සමහරවිට කියන්න පුළුවන් අපි කතා කරන PLC එකේ flash memory එකක් තමයි පාවිච්චි කරන්නේ program backup කරන්න. එහෙම නැත්නම් NVRAM එකක් තමයි පාවිච්චි කරන්නේ program backup කරන්න. එහෙම නැත්නම් EEPROM එකක් තමයි පාවිච්චි කරන්නේ program backup කරන්න. පැහැදිලිව තේරුම් ගන්න ඕන මේ මොකද්ද කියන්නේ කියලා. ඊළඟට RAM type දෙකයි. අපි කිව්වා RAM type දෙක එකක් ඇවිල්ලා dynamic RAMs අනිත් එක අපි කිව්වා static RAM. DRAM and static RAM, SRAM. මෙන්න මේ දෙකම පාවිච්චි කරනවා volatile memories වල. එතකොට මේ type දෙක මම පොඩ්ඩක් පෙන්නගෙන යන්නම් ඉක්මනට. සාමාන්‍ය මාකට් එකේ ගන්න පුළුවන් මේ එක જાති chips EEPROM එකක් දැකලා නැති අය බලගන්න. මේ තමයි EEPROM එක. EEPROM දැන් පාවිච්චි කරන ප්‍රමාණය ගොඩක් අඩුයි. EEPROM එකක මේ chip එකට උඩින් තියෙන පොඩි glass window එකක්. ඒ කියන්නේ chip එක ඇතුලේ පේනවා ඇත්තටම. සමහර අය මේකට කියනවා UV-PROM කියලා. හේතුව UV-PROM කියලා කියන්නේ ඔය මේ පාවිච්චි කරපු EEPROM එක erase කරන්න ඉස්සර පාවිච්චි කරේ ultra violet signal එකක්. ultra violet signal එකක් මෙන්න මෙතන ultra violet light එකක්. light එකට මේක expose කරන්න නම් මෙතන මේ chip එකට ultra violet light එකක් වැටෙන්න සැලසුවා නම් තිබ්බනම් මෙන්න මේ කතා කරන chip එක erase වෙනවා. මේකට අපි කියනවා UV-PROM එකක්. එහෙම නැත්නම් EEPROM එකක්. මේ තියෙන NVRAM එකක්. මේ තියෙන EEPROM එකක්. EEPROM වල මේව කිසිම කතාවක් නැහැ. මේව කිසිම window එකක් නෑ. අපි කතා කරන එක pin එකක් තියෙනවා. මේ pin එකට signal එකක් දුන්නා නම් මේ memory එක erase කරන්න පුළුවන්.
ඒකත් ස්පෙෂල් සිග්නල් එකක්. මේ තියෙන SRAM. එතකොට මාකට් එකේ මේ වගේ එක විදිහට මේ එක ෆෝමැට් වලට මේ මෙමරිස් තියෙනවා. හොයාගන්න කියවන්න මේක එක මෙමරිස් අනිවාර්යයෙන්ම මේ ප්‍රෝග්‍රෑමින් එන්වයරන්මන්ට් එකේ ඉන්න අයට පාවිච්චි කරන අයට මේ මෙමරිස් ගොඩක් වෙලාට ඕන වෙනවා. right. දැන් එන්න මේ කතා කරේ PLC ගේ ආර්කිටෙක්චර් කිව්වා. ඒක බොහොම පැහැදිලි. එහෙනම් ඊළඟට අපි කතා කරන්න දැන් මේ history of PLCs. මේ ගැන අපි පොඩ්ඩක් කලින් කියලා තියෙන්නේ. එතකොට අපි කතා කරා industry 4 කියන ටෙක්නොලොජි එකේදී එමෙතන industry 4 කියන revolution එකේදී අපි කිව්වා ඒක revolution එකක් තමයි industry එකට computerized control systems ආපු එක. ඒ කියන්නේ PLCs introduce වෙච්ච එක. එතකොට මේක ඇත්තටම 1969 වගේ කාලේ තමයි වෙලා තියෙන්නේ. පළවෙනි PLC එක invent කරලා තියෙන හොයාගෙන තියෙන්නේ. එමෙතන හදලා තියෙන්නේ ඇත්තටම Modicon කියන කම්පැනි එකක් modular digitized controller. මේක ඇත්තටම ඇප්ලිකේෂන් එක පළවෙනි ඇප්ලිකේෂන් එක General Motor කියන මෝටර් කම්පැනි එකේ නැත්නම් car assembly line එකේ තිබිච්ච relay system එකක replacement එකක්. පළවෙනි PLC model එක 084 මේක 1969 තමයි ඇත්තටම පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ 1969 පස්සේ කියන්නේ 1969 පස්සේ මේක ටික commercial device එකක් විදිහට develop වුණා. ඒතර commercially available වෙච්ච first model එක තමයි 184. net එකේ ගිහින් බලන්න මේවට ඕන තරම් මේ පින්තර දිනවා. Modicon 084 model එක, Modicon 184 model එක. මේ වගේ දේවල් වල පින්තූර තියෙනවා. මම පින්තූර දැම්මේ නැහැ. පෙන්වීමේ අවශ්‍යතාවයක් නැති නිසා. එතකොට මේක තමයි පළවෙනි historic moment එක PLCs ගැන කතා කරන්න ගත්ත. එහෙනම් මේකට සම්බන්ධ වෙච්ච අය ගොඩක් ඉන්නවා. මේ පළවෙනි PLC එක ඇත්තටම manufacture කරලා තියෙන්නේ Dick Morley කියන American කෙනෙක්. මේක USA company එකක්. ඊට පස්සේ Michael Greenberg තමයි මේක commercial successful product එකක් විදිහට මාකට් එකට එන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් විදිහට මේක ඩෙවලොප් කරලා තියෙන. ඒක ඩෙවලොප් කරන්න තිබ්බ ඒරියාස් කීපයක්. ඒ ඒරියාස් කීපය ඩෙවලොප් කරලා තියෙන්නේ මිකායිල් ග්‍රීන්බර්ග්. ඒතර මේක තමයි පළවෙනි PLC ඇප්ලිකේෂන් එක. එමෙ තමයි පළවෙනි PLC ගැන හිස්ටොරික් කතාවකට යනවා නම් මේක තමයි PLC ගේ හිස්ටරි එක. right. දැන් අපි කතා කරමු PLCs ගැන. දැන් අපි ආව මාකට් එකට එහෙම නැත්නම් අපේ ඉන්ඩස්ට්‍රි එකට අපේ ටෙක්නොලොජි එකට PLCs programmable logic controllers අමුතුවෙන් කියන්න ඕනේ නැහැ PLC එක කියන්නේ මොකක්ද කියලා ඩෙෆිනිෂන් එක දුන්නා. PLCs type දෙකයි. type දෙකක PLCs තියෙනවා. ඒකට අපි කියනවා compact type PLCs අනිත් එකට අපි කියනවා modular type PLCs. මම කියවා PLC එකක requirement එක PLC එකක් නම් ඒක computer type device එකක්. මේක ඇතුලේ power supply එකක් තියෙනවා, CPU එකක් තියෙනවා, input output bus structure එකක්, memory මේ හැම දෙයක්ම වෙන වෙනම තියෙනවා. එතකොට modular type එකක් ගත්තොත් modular type PLC එකක් ගත්තොත් මෙන්න මේ අපි කතා කරපු devices වෙන වෙනම තියෙන අපට අවශ්‍ය නම් CPU එක කරලා line කරන්න පුළුවන් ඕන නම් input output processor card මේවා cards විදිහට තියෙන modules විදිහට තියෙන modular design එකක්. මෙන්න මේ කතා කරපු modules ටික අපි කතා කරන back plane එකට මේක තියෙනවා අපි කතා කරන slotted rack එකක්. මේ slotted rack එකට plug කරන්න පුළුවන්. එහෙමනම් modular type PLC එකකදී කරන්නේ මේ modules different modules අරගෙන මෙන්න මේ rack එකට වෙනම plug කරන එක. මේක කියනවා plug-in type PLC එකක්. එහෙම නැත්නම් rack type PLC එකක්. සමහර අය rack type PLC එකක් කියලා පාවිච්චි කරනවා. මේකට හරිම වචනේ modular type PLC එකක්. එතකොට මේ තියෙන modular type PLC එකක් මේ ඕන වෙලාවක මේක CPU එක නම් මේ CPU එක කරලා line කරන්න පුළුවන්. memory මේ CPU එකේ තියෙන memory slots මේ memory slots වලට මේකේ තියෙන මේ memory slot එක memory slot එකට අපිට කැමති වෙලාවක memory එකක් ගහ ගන්න පුළුවන්. ඕන නම් upgrade කරන්න පුළුවන්. හරිම සරලයි. compact type PLCs මේක compact box එකක්. උදාහරණයක් තමයි මේ PLC එක. මේක PLC එකක්. මේ කතා කරන PLC එක ගත්තොත් මේක ඇතුලේ CPU එකක් තියෙනවා, memory තියෙනවා, power supply එක අපිට එළියෙන් දෙන්න පුළුවන්. input modules තියෙනවා, නැත්නම් input interfacing තියෙනවා, output interfacing තියෙනවා. මේ තනි pack එක ගත්තොත් මේ තනි pack එක තනි PLC එකක්. මේක කිසිම වෙලාවක CPU එක අයින් කරන්න බෑ. input output module මාරු කරන්න බෑ. ඔයාලට කරන්න පුළුවන් එකම දේ මේ වගේ compact PLC එකට additional inputs and outputs නැත්නම් accessories connect කරන්න පුළුවන්. මෙන්න මේ පැත්තේ තියෙනවා මේ PLC එකේ බස් එකක්. එහෙම නැත්නම් මේ පැත්තේ තියෙනවා බස් එකක්, බස් කනෙක්ටර් එකක්. මෙන්න මේවට අපිට පුළුවන් ඇඩිෂනල් මේ PLC එක බේසික් PLC එකක් ගත්තොත් දැන් මේ මගේ මේ එක්සැම්පල් එක පෙන්වලා තියෙන PLC එක input output 16ක PLC එකක්. මේ input output 16 PLC එකට ඕන නම් වැඩිපුර input module output module කනෙක්ට් කරන්න පුළුවන්. කොහොමද කනෙක්ට් කරන්නේ? මම ළඟ බස් එකක් තිබ්බා. මේ බස් එකට ප්ලග් කරලා යන්න පුළුවන්. මේකත් ඒ වගේම compact type PLC එකක්. මේකත් අර වගේම power supply එක මෙතන. එතකොට CPU කලඳු ටික ඔක්කොම තියෙනවා. මටත් මේකටත් අවශ්‍ය නම් additional modules plug කරගෙන යන්න පුළුවන් මේ පැත්තෙන්. ඒ කියන්නේ additional IO modules plug කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැත්තෙන් මේ තියෙන communication port. නම් මේකත් එක්තරා විදිහක compact PLC එකක්. එමනම් PLCs type දෙකයි compact PLC සමහර අය කියනවා මේ compact PLC එකට මේ shoe box type PLC එක. ඒ කියන්නේ PLC එක නිකන් පෙට්ටියක් වගේ box එකක්, black box එකක්. මේක ඇතුලේ අර ඔක්කොම තියෙනවා.
එවනම් modular type and compact type මේ දෙකම අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ දෙකේ වෙනස්කම් ගැන අහුවොත් ඕනනම් කියන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් වෙනස්කම් ගැන මම කලින් කිව්වා මේකේ modularity එකක් තියෙනවා ඕන ලාවක module ගලවන්න පුළුවන්, හයි කරන්න පුළුවන්. මට ඊට අමතරව මේ මෙතනින් එහාට යන්න කලින් මම පොඩි එක parameter එකක් පෙන්නනම්. සාමාන්‍යයෙන් PLCs වල අපි පාවිච්චි කරන parameter එකක් තමයි number of IOs to be interface. මෙතන number of IOs මේකට අපි කියනවා IO capacity එක. PLC එකක IO capacity. එතකොට PLC එකක size එක එහෙම නැත්නම් capacity එක measure කරන එක parameter එකක් තමයි මේක. මේක කොහොමද calculate කරන්නේ? number of inputs plus number of outputs. එහෙනම් සාමාන්‍ය PLC එක capacity එක ඇහුවොත් කියනවා digital IOs, DIOs මෙච්චර පුළුවන්, AIOs මෙච්චර පුළුවන්. මම කිව්වා digital input තියෙනවා, analog input තියෙනවා, digital output තියෙනවා, analog output තියෙනවා. එතකොට PLC එකේ capacity කියනවා මම DIOs 128ක් පුළුවන්, AIOs 25ක් පුළුවන්. මෙහෙම කියලා කිව්වොත් මේක තමයි මගේ PLC එකේ capacity එක. එතකොට සාමාන්‍යයෙන් මේක එක parameter එකක් PLC එකේ size එක requirement එකේ size එක බලන number of IOs D and A. compact PLCs ගත්තොත් compact PLCs වල input output capacity එක සාමාන්‍යයෙන් maximum යන්න පුළුවන් 250. maximum 250. මේ කතා කරන IOs වල total එක digital analog inputs outputs. හැබැයි modular type එකට ගියොත් modular type එක සමහර තැන්වලදී unlimited. එහෙම නැත්නම් අපි හිතමු අපේ ළඟ තියෙනවා 28000 IOs අපේ system එකේ. input output 28000ක් handle කරන්න ඕන. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ modular type PLC එකට මේක handle කරන්න පුළුවන්. අපිට scale කරගන්න පුළුවන් මේ PLC එක මෙන්න මේ IO capacity එකට. එතකොට සාමාන්‍යයෙන් modular type PLC එකක් ගත්තොත් මේකට අපි කියනවා higher number of IO interfacing එකක් තියෙනවා. මේකේ බොහොම lesser number of IOs. ගොඩක් වෙලා අපි මේ පොඩි process වලට පොඩි remote stations වල local stations වලට තමයි මේක පාවිච්චි කරන්නේ. programming ගත්තොත් මේ දෙකේම programming වල කිසි වෙනසක් නැහැ. මේ දෙකම එකම වගේ program කරන්නේ. logically යන්නේ එකම වගේ එකම environment එකක තියෙන IEC standard environment එකක මේක වැඩ කරන්නේ. එhmenan programming පැත්තේ කිසි වෙනසක් නැහැ. එකම දේ තියෙන්නේ expandability. එහෙම නැත්නම් maximum number of IOs to be handled කියන එක තමයි parameter එකක් වෙන්නේ. right? මේක තමයි compact PLC, modular PLCs. එහෙනම් අපි ගියා එක එක විදිහේ PLCs වල input output interface කරලා තිබ්බේ කොහොමද කියලා බලා ගන්න. මම කිව්වා PLC එකක් නම් field එකේ input output connect කරන්න ඕන. මම පාවිච්චි කරන PLC එක digital input module එකක්, modular type PLC එකක් මේක. ඒතර digital input module එකක මොකද්ද වෙන්නේ කියන එක බොහොම ඉක්මනට පෙන්නන්න. මේක තමයි field එකේ තියෙන input එක, sensor එක. මේක තමයි field එකේ තියෙන input එක. මේ input එක අරගෙන ආව PLC එකට interface කරා. මේ input interfacing channel එක. මේ signal එක PLC එක ඇතුළට ගත්තා. මුලින්ම කරේ මේ signal එක isolate කරා, එහෙම නැත්නම් insulate කරා. මේ න isolator එක මේ එළියෙන් field එකෙන් ආපු input එක digital signal එක. මේක digital input එක. මේ digital signal එක, මේ digital inputs digital signal එක isolate කරා, වෙන් කරා. ඒ isolate කරපු වෙන් කරපු signal එක තමයි මේක අරගෙන යන්නේ bus system එක හරහා CPU එකට. එහෙමනම් සාමාන්‍ය input module එක internally වෙන දේවල් කීපයක් තියෙනවා. මෙතන ඉස්සරහා සමහරක් වෙලාවට කතා කරන filtering කියලා part එකක් තියෙනවා. ඒ කියන්නේ field එකේ එන signals වල සමහරක් වෙලාවට noises આવොත් noise filter කරගන්න පොඩි filter එකක් පාවිච්චි කරන්න පුළුවන්. filter කරා ඊට පස්සේ මේක isolate කරා, insulate කරලා තමයි signal එකක් adapt කරන්නේ. මේ adapt කරපු signal එක තමයි අරගෙන යන්නේ CPU එකට. right? මේක තමයි digital input module එකක architecture එක. එතකොට මේ හැම මොඩියුල් එකකම ඉන්පුට් එකේ ස්ටේටස් එක බලා ගන්න පුංචි ඉන්ඩිකේටර් එකක්, ඒකත් එක්කම පුංචි නම්බරින් සිස්ටම් එකක් තියෙනවා. ඒතර බොහොම සරලව ගත්තොත් digital input එකක් ඉන්ටර්ෆේස් කරන විදිය තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒතර PLC එකට digital input එකක් ඉන්ටර්ෆේස් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒ වචන දෙකක් කියලා දෙනවා පේනවනේ. sourcing and syncing. sourcing and syncing, current sourcing and current syncing. මම මොකද ටිකක් සරලව ඇඳලා පෙන්නුවොත් මම පොඩි ඉලෙක්ට්‍රිකල් සර්කිට් එකක් ඇඳලා පෙන්නුවොත් බලන්න මේ ඉලෙක්ට්‍රිකල් සර්කිට් එක. මෙන්න බැටරි එක, මෙන්න ස්විච් එක, මෙන්න ලැම්ප් එක. මම ටිකක් මම දැන් පොඩ්ඩක් හරහට ගිහිල්ලා ඩයග්‍රෑම් එක right. එතකොට ලැම්ප් එක on off වෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන් බොහොම සරලව. මම මේ සර්කිට් එක පොඩ්ඩක් වෙනස් කරලා ඇඳුවොත්. right මේක මෙතන connected. right මේ දෙකේ වෙනස මොකක්ද? එකම වෙනසයි තියෙන්නේ. මේකේ ස්විච් එක කනෙක්ට් කරලා තියෙන නෙගටිව් පොලරිටි එකට, එහෙම නැත්නම් නෙගටිව් එන්ඩ් එකට බැටරි එකේ, මේ ස්විච් එක කනෙක්ට් කරලා තියෙන පොසිටිව් එන්ඩ් එකට. හැබැයි සාමාන්‍යයෙන් ගත්තොත් මේ සර්කිට් දෙකම වැඩ කරනවා. සමහරක් වෙලාවට ඔයාලා එකඟ වෙන එකක් නෑ මේ මෙතඩ් එකට. මේ නෙගටිව් එක ස්විච් කරන්න බෑ කියලා. හැබැයි කන්ට්‍රෝල් ටෙක්නොලොජි වලදී මේක ඕකේ. මේක ප්‍රශ්නයක් නේද පාවිච්චි කරන්න පුළුවන්. ඒක කන්ට්‍රෝල් ටෙක්නොලොජි වල මේ මෙතඩ් එකත් ඇක්සෙප්ට් කරනවා, මේ මෙතඩ් එකත් ඇක්සෙප්ට් කරනවා. මේ මෙතඩ් එකට අපි කිව්වා
current sourcing එහෙම නැත්නම් source type input එකක positive එක තමයි switch එකට යන්නේ. positive එක තමයි switch වෙන්නේ. sync type input වල negative එක තමයි switch එකට යන්නේ. අපි මේකට කියනවා negative switching. එhmenan PLC වලට input interface කරනකොට output interface කරනකොට බලන්න ඕන වැදගත් දෙයක් තමයි මේ කතා කරන PLC එක අපි පාවිච්චි කරපු PLC එකට connect කරන්න පුළුවන් source type input විතරක්ද sync type input විතරක්ද කියලා. ඒක හරිය ලේසියෙන් බලා ගන්න පුළුවන් PLC එකේ data sheet එකේ. එහෙම නැත්නම් PLC එකේ මේ data sticker එකේ කියන්නේ data label එක data තියෙන label එකේ ගහලා තියෙනවා මේ PLC එකේ input එක source type ද sync type ද කියන එක. එතකොට source type sync type වුණොත් අර මම ඉස්සෙල්ලා කියපු එක තමයි sync type වුණොත් negative එකයි switch වුනේ. මේක වුණොත් positive එකයි switch වුනේ. සමහර PLC තියෙනවා source only. සමහර PLC තියෙනවා sync only. සමහර PLC තියෙනවා source sync universal ඕනනම් source signal එකක් දෙන්නත් පුළුවන් ඕනනම් sync signal එකක් දෙන්න පුළුවන්. එතකොට මේ PLCs වල හරිම common input terminal bar එකේ තිබ්බ common terminal එකක්. මේ common terminal එකට අපිට කැමති polarity එකක් connect කරන්න පුළුවන් plus or minus. එතකොට අපි හිතමු මේ පැත්තට plus connect කරොත් අපිට ඉතුරු වෙන්නේ battery එකේ negative එක. negative එක තමයි switch එකට යන්නේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? sync switching. negative එකයි switch වෙන්නේ. අපි හිතමු battery එකේ එහෙම නැත්නම් power supply එකේ external power supply එකේ negative එක තමයි connect කරේ common එකට. common එකට negative එක connect කරා නම් අපි switch කරන්නේ කවුද? plus එක. source switching. එහෙමනම් PLC interfacing වලදී අපි හරියටම බලන්න මේක sync type ද source type ද මේ type දෙකට මෙන්න පුළුවන් මෙන්න මෙහෙම වුණොත් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. එතකොට මම ටිකක් බොහොම සරලව ගත්තොත් මේ තියෙන PLC එකකට digital input interface කරපු වෙලාවක් මේ තියෙන sensors මේ ටික connect කරලා තියෙනවා. මෙතන මේ කතා කරපු PLC එකේ input interface එකට card එකට තියෙනවා 16 channel 16ක්. මේ 16ට input interface කරපු විදිය තමයි මේ තියෙන්නේ. මේක තමයි external battery එක. මේ තමයි external sensors ටික. මේ external sensors ටික connect වෙච්ච විදිය තමයි තියෙන්නේ. මේක නම් පෙන්නලා තියෙනවා source type එකට තමයි switch කරලා තියෙන්නේ. පේනවනේ plus එක අරගෙන ගිහිල්ලා තමයි switch කරලා තියෙන්නේ. ඒ වගේම ඕන negative එකක් switch කරන්න පුළුවන්. එහෙනම් digital input module ගැන විශේෂ දෙයක් නැහැ කියන්න. මේක තමයි method එක source and syncing කියන දෙක මතක තියාගන්න. මොකද්ද source inputs කියන්නේ? මොකද්ද sync input කියන එක වැදගත්. PLCs වල digital outputs. PLCs වල digital output දෙන්න පුළුවන් types කීපයකට. එක type එකක් තමයි මෙන්න මේ තියෙන digital outputs දෙන්න පුළුවන් එක type එකක් තමයි relay output. ඒ කියන්නේ PLC එකේ output card එකේ තියෙනවා electromechanical relay එකක්. මේ තියෙන relay එක. එතකොට මේ relay එකේ contact point එක තමයි ඔයාලට output එකක් එළියට හම්බෙන්නේ. නම් කූත් කරන්න දෙයක් නැහැ. ඔයාලට හම්බෙන්නේ dry contact එකක්, volt free contact එකක්. relay output වලදී හම්බෙන්නේ volt free contact එකක්. එතකොට PLC එකට කිව්වොත් මෙන්න මේ output එක on කරන්න කියලා මෙයා කරන්නේ ටක් කරලා මෙන්න මේ contact එක close කරලා දෙනවා. නැත්නම් වහලා දෙනවා. ඒකට අපිට පුළුවන් කැමති විදිහට අපේ external circuit එක handle කරගන්න. මේක contact එකක් switch එකක් PLC එකකින් එළියට හම්බෙන්නේ මේක. එහෙනම් මේක හරහා අපිට ඕනනම් source එකක් power supply එකක් අරගෙන switch කරලා වැඩේ කරන්න පුළුවන්. එහෙනම් relay output type PLCs ගොඩක් common, ගොඩක් popular, ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරන හේතු තියෙනවා. එකක් තමයි අපිට PLC එකේ පාවිච්චි කරලා ලොකු current එකක් handle කරන්න පුළුවන් 2 to 5 amp. සමහර PLCs වල output එක handle කරන්න පුළුවන් ampere 5ක්. ගොඩක් වෙලාවට common PLCs වල 2 ampere. ඒකත් එක්කම voltage level එක switch කරන voltage level එකත් ගොඩක් vary. අපි කියන්න පුළුවන් කැමති voltage එකක් 12 volts ඕනනම් 12 volts 5 volt ඕනනම් 5 volt ඕනනම් 230 volt එකක් switch කරන්න පුළුවන්. මොකද මේක independent contact එකක් volt free contact එකක්. එhmenan මේ තියෙන relay output type PLCs වල අඳුර ගන්න මෙන්න මේ relay contact එක කොහොමද arrange කරලා දීලා තියෙන්නේ මෙන්න මේ අපි කතා කරන terminal bar එකේ. මම නිකන් example එකක් පෙන්නන්නම්. මම මේ example එක පෙන්නලා මේ තියෙන්නේ මගේ relay output PLC එකක්. ඒ relay output PLC එකේ මේ තියෙන internal relay set එක. මේ internal relay set එක terminal එකට වයර් කරලා තියෙන්නේ කොහොමද? relay 4ක command එක දාලා තිනවා 5 කියන terminal එකට. relays වල contacts දැන් relays වල open points ටික දාලා තිනවා 1 2 3 4. එහෙනම් අපි එළියෙන් load එකක් switch කරනවා මොකද කරන්නේ? command එකට power supply එකක් දුන්නා. මේක 230 වෙන්න පුළුවන්, 24 DC AC වෙන්න පුළුවන්. ඊට පස්සේ PLC එක මේ contact එක වහලා දුන්නොත් අපට හම්බ වෙනවා එළියට signal එකක්. මේක තමයි අපේ external load එක drive කරන pre-actuator එක. අපි කතා කරලා තියෙන pre-actuator එක තමයි PLC එකකින් run වෙන්නේ. block diagram එකේ පෙන්නුවා. මේක තමයි pre-actuator එක. එහෙනම් relay output PLCs වලදී හරිම සරලයි. බොහොම සරලව වැඩේ කරගන්න පුළුවන්. එනිදෙන් relay output type PLCs. ඒකත් එක්කම PLC කතා කරනකොට PLCs වල තව output type එකක් තියෙනවා. මේකට අපි කියනවා transistor output, digital outputs, transistor output උනොත් transistor output type දෙකයි. ඒකට අපි කියනවා current sourcing, source output type එහෙම නැත්නම් syncing. transistor output PLCs use කරන හැම වෙලාවකම බලන්න මොන type එකේ output එකක්ද sourcing output එකක්ද syncing output එකක්ද තියෙන කියලා හරියටම බලන්න.
sourcing output එකක් තිබ්බොත් මතක තියාගන්න මේ PLC එකේදීත් external power supply එක අපට අවශ්‍යමයි. එකම දේ තියෙන්නේ internal switching device එක relay එකක් නෙවෙයි. මේක ඇවිල්ලා solid state contact එකක්. ඒ නිසා මතක solid state contact එකක්. නැත්නම් solid state switch එකක්. මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. solid state switch එකක් පාවිච්චි කරනවා නම් අපිට කැමති විදිහේ voltage levels මෙතන පාවිච්චි කරන්න බෑ. අපිට මේකට limitation එකක් තියෙනවා. මේක අනිවාර්යයෙන්ම DC වෙන්න ඕන transistor output නම් ගොඩක් වෙලාවට 12 volts to 48 volt DC වලට රේට් කරලා තියෙනවා. මේක හරියටම රීඩ් කරන්න PLC එකේ ස්පෙસિෆිකේෂන් එක බලලා මෙයාට හැන්ඩල් කරන්න පුළුවන් වෝල්ටේජ් එක මොකක්ද කියලා සමහර PLCs වල ඇනලොග් ඩිජිටල් output එක 24 VDC විතරයි පුළුවන්. ඒ වෙලාවට හරි කල්පනායෙන් හැන්ඩල් කරගන්න. generally 12 volts to 48 volt DC වෙනකම් මේක හැන්ඩල් කරගන්න පුළුවන්. එහෙමනම් transistor output එකක් වුණොත් කනෙක්ට් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මම ඉස්සෙල්ලා කියපු විදිහට common point එකට ඕන නම් plus එක කනෙක්ට් කරන්න පුළුවන්. මම මේකට කිව්වා current sinking. ඒතර output එක negative. ඕන නම් common point එකට negative. එතකොට output එක positive. මතක තියාගන්න මේ type එකේ current sourcing type PLC එකක් කරන් current sinking කරන්න යන්න බෑ. right? එහෙනම් මතක තියාගන්න හැමතිස්සෙම transistor output type PLC සෝරනකොට PLC එකේ output එකේ type එක, ඒ කියන්නේ switch කළ එළියට හම්බෙන්නේ positive එකද, sourcing ද, negative එකද, sinking ද කියන එක හරියටම බලා ගන්න. මේ type දෙකටම තියෙනවා. මම specifications එක එක PLCs වල practically පෙන්වන වෙලාවට පෙන්නන්නම්. මේකේ පැහැදිලිව කියලා තියෙනවා මොකක්ද මේ type එක කියලා. ඊළඟ එක තමයි. එතකොට මම පැහැදිලිව පෙන්නුවා transistor output PLCs පාවිච්චි කරද්දී limitations DC only. ඒකත් එක්කම handle කරන current එක ගොඩාක් less. සාමාන්‍යයෙන් ඇම්පියර් 0.5ක් උපරිමේ 1 amp. ඒ කියන්නේ PLC එකේ output එකෙන් handle කරන්න පුළුවන් එක්ක 1 amp එහෙම නැත්නම් 0.5 නැත්නම් ඊට වඩා අඩු ප්‍රමාණයක් මිලි ඇම්පියර් 200ක් වෙන්නත් පුළුවන් සමහර තැන්වල. ඒ නිසා බොහොම කල්පනාවෙන් මෙයා handle කරන්න පුළුවන් DC low current rate. ඒක එළිය අනිවාර්යයෙන්ම මේ actuator එක run කරන්න එළිය තියෙනවනේ මොකක් හරි සමහරට power driving නැත්නම් power switching mechanism එකක් pre actuator එකක්. right? ඒකත් එක්කම සමහර වෙලාවට relay application වලට මේක තියෙන වාසි තියෙනවා. සමහර loads තියෙනවා switch කරන්න ඕන high speed තප්පරයකට switching 500ක් 600ක් 1000ක්. ඒ කියන්නේ output එක kilohertz වලින් switch කරන්න වෙනවා. උදාහරණයක් කියන්න පුළුවන්ද? අපේ එළියේ තියෙනවා නම් stepper motor එකක්, stepper motor drive එකක්, servo motor drive එකක්. සමහර වෙලාවට PLC එකකින් අපිට සිද්ධ වෙනවා ලොකු pulse train එකක් දෙන්න මෙන්න මේ control එකට එහෙම නැත්නම් මෙන්න මේ කතා කරන drive එකට. ඒ වගේ වෙලාවට තප්පරයකට pulses 500ක් 1000ක් 1500ක් වෙනතන kilohertz වලින් වැඩ කරන්න පුළුවන්. එහෙම වුණොත් relay output type PLCs වලට මේ වැඩේ කරන්න බෑ. යන්න වෙනවා අපිට transistor output එහෙම නැත්නම් අපි කතා කරන solid state output වලට relay output type PLCs වලදී තප්පරයකට උපරිමේ කරන්න පුළුවන් switchings දෙකයි. දෙකට වඩා කරන්න බෑ. එhmenan transistor output PLCs පාවිච්චි කරනවා high speed switching වලට. ඒක නිසා industry එකේ ගොඩක් පාවිච්චි කරනවා transistor output PLCs. අපි transistor output PLCs අරගෙන 230 volt එහෙම නැත්නම් multiple voltages handle කරන්න යනවා නම් අපිට අනිවාර්යයෙන්ම එළියේ තියෙන ඕන dry contact එකක්, ඒ කියන්නේ අපිට එළියේ තියෙන relay එකක් drive කරගන්න සිද්ධ වෙයි. right. එහෙනම් මේ තියෙන transistor output PLCs ඒත් එක්කම මම මේක කියලා මෙන්නම්. තව සමහරක් වලට සමහර PLCs තියෙනවා මේ PLC එකේ output එක තියෙන transistor එකක්වත් relay එකක්වත් නෙමෙයි track එකක්. track එකක් කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි AC විතරයි handle කරන්න පුළුවන්. AC සාමාන්‍යයෙන් 110 volts to 230 volt then 240 volt එකකින් handle කරන්න පුළුවන් track එකක් තමයි මේ තියෙන්නේ. application එකේ current එක මේ current එක less than 1 ampere අනිවාර්යයෙන්ම. එහෙනම් AC විතරක් handle කරන්න පුළුවන් solid state devices පාවිච්චි කරන output card එහෙම නැත්නම් output modules තියෙන PLCs තියෙනවා. මතක තියාගන්න track outputs තමයි ගොඩක් කරාවට සමහර අවශ්‍යතාවලට මේක පාවිච්චි කරලා තියෙනවා සහ සමහර අවශ්‍යතාවලට මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මම output type තුනක් කිව්වා. relay output, track output සහ transistor output. transistor output වලදී හිතන්න ඕන දේවල් දෙකකුත් කිව්වා. මේවා practically පාවිච්චි කරන අවස්ථාවක් මේ තියෙන එක PLC එකක catalog එකකින් manual එකකින් ගත්ත ෆොටෝ එකක්. මේක තමයි PLC එකේ ඇතුළු පැත්ත. මේකේ තියෙන transistors වලට පේනවද මේ transistor output එක switch කරලා තියෙන්නේ කොහොමද? මේ බලන්න මේ transistors වල common එක මේ තියෙන common point වල දීලා තියෙන කවුද? plus common point එක plus දුන්නා කියලා කියන්නේ මේ හැම එකකම එළියට එන්නේ negative. sorry මේ common එක plus දුන්නා කියලා කියන්නේ හැම එකම output එක positive එක තමයි switch වෙන්නේ. කියන්නේ මෙන්න මේ හරහා යන positive එක තමයි switch වෙන්නේ. ඒ කියන්නේ මේ පැත්ත positive. ඒ කියන්නේ මේ පැත්ත negative. එහෙමනම් load එක connect කරපු විදිය. එහෙනම් මේකට අපි කිව්වා මොන type එකේද? source output type transistor module එකක්. එහෙනම් පැහැදිලිව තේරුම් ගන්න මේක වැරදිලාවත් polarity change වුණොත් මෙන්න මේ device එක damage වෙන්නේ මේ හැකියාවක් තියෙනවා. බොහොම කල්පනාවෙන් වැඩේ කරන්න. මේක තමයි source output transistor PLCs. මේකේ diagram එක manual එක හරියටම refer කරලා වැඩේ කරගෙන යන්න.
මේ තියෙන relay output අපි ඉස්සෙල්ලා කතා කරා මේ relay output PLCs ගැන. ඊට පස්සේ මේ තියෙන track output PLC එකක real arrangement එක. එතකොට මෙතන තියෙනවා tracks 16ක්. මේ output card එකේ output 16ක් තියෙනවා. output 16ම track. අපිට කැමති විදිහක එළියේ තියෙන loads connect කරගන්න පුළුවන් මෙයාට. right. මේ තියෙන track output. right. මේ කතා කරේ digital input output PLCs වල digital input output handle කරද්දී දැනගත යුතු දේවල්. ඊට පස්සේ අපි ටක් ගාලා බලාගෙන යන්න analog input output කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන PLCs වල analog input output handle කරනවා නම් field එකේ ඉඳලා එන voltage current signals 0 to 10 volt 4 to 20 milliamp 0 to 20 milliamp signals විදියට මෙතන මේ transducers වල output එක signal එකක් විදියට PLC එකට ගන්නවා නම් මේ තමයි මගේ PLC එකේ analog input port එක. මේ analog input port එකෙන් analog signal එකක් දුන්න ගමන් internally මොකද වෙන්නේ? මේ analog signal එකක් PLC එක ඇතුළේ PLC එකේ input card එකේදී මේ analog signal එක convert වෙනවා digital signal එකට. එහෙනම් මෙතනින් පස්සේ PLC එක ඇතුළේදී මෙයා filter කරන්නේ සහ process කරන්නේ digital signal එකක් විදියට. ඒ digital signal එක තමයි මෙයා data bus එකට මේක අරගෙන යන්නේ. එහෙනම් internally A to D analog to digital conversion එකක් පාවිච්චි කරනවා අපි මේ analog PLCs වලදී. මේක තමයි A to D conversion එක. ඊට පස්සේ අරගෙන ගියා මේක data bus එක දිගේ අපි කතා කරන process එකට. මේ තියෙන real practical example එකක් analog input එකක් interface කරන්නේ කොහොමද කියන එක. මේක ලොකු දෙයක් නෙමෙයි. මේ ඇවිල්ලා PLC analog input card එකක terminal diagram එකක්. මේ කතා කරන්නේ analog particular analog input එකේ common point එක. එතකොට අපිට දෙන්න පුළුවන් මෙතෙන් තමයි input 0 කියන්නේ signal එක දෙන්නේ මෙන්න මෙතෙන්ට. එතකොට මම කතා කරන මේ system එකේ තියෙන analog inputs මේ කතා කරන particular card එකේ තියෙන analog input මේ analog input හතරක් තියෙන card එකක් තමයි මෙතන තියෙන්නේ. ඒතර analog input හතරට common හතරක් තියෙනවා. මේ පේන තියෙන common 1, මේ තියෙන common 2, sorry. මේ තියෙන common 0, common 1, common 2 and common 3. මේ කතා කරන PLC එකට analog input හතරක් interface කරන්න පුළුවන් card එකක්. එතකොට ඒ කතා කරන signal එකේ analog signal එක connect උනේ මෙන්න මෙහෙම. right. මේ තියෙන analog output analog input එකේම negative version එක නැත්නම් reverse version එක PLC එකේ process කරපු data එකක් හැමතිස්සෙම වෙන digital signal එකක් විතරයි. මේ digital signal එක PLC එකේ output card එකේදී insulate වෙනවා. මෙතන isolate වෙනවා. isolate වෙච්ච signal එක D to A converter එකක් කරහා output එක වුණා. මේක තමයි output එක. මේ output එක අතර ඉස්සලා කියපු විදිහට voltage or current වෙන්න පුළුවන්. එහෙනම් බොහොම සරලයි. process කරේ digital signal එකක් විදිහට digital signal එකක් විදිහට process කරපු data එක out කරා analog signal එකක් විදිහට කොහොමද කරේ? digital to analog conversion එකකින් පස්සේ මේ digital to analog conversion එක කවුද කරේ? අපි කතා කරන analog output interface එක. A to D conversion එක කරේ digital input interface එකේ. නම් digital input output handle කරද්දී මෙන්න මේ ටික සිද්ධ වෙනවා කියලා මතක තියාගන්න. බොහොම සරල සංසිද්ධියක්. මේක තව අපි explain කරලා බලමු ඉස්සරහට. මේ තියෙන්නේ මේ වගේ real time analog output module එකක terminals තියෙන විදිය. මේකේ terminals හතරක් නැත්නම් channel හතරක් තියෙන output හතරක් තියෙන්නේ. එතකොට මේ කතා කරන PLC එකේ තියෙනවා voltage output වලට එක terminal එකකුයි current output වලට එක තවත් terminal එකකුයි. මේකේ common එක තමයි මේ තියෙන්නේ. common point එක. එහෙනම් ඔයාලා voltage out කරන්න කියලා හිතාගෙන ඉන්නවා නම් මෙන්න මෙතනට connect කරගන්න ඕන output එක current out කරනවා නම් මෙතනට connect කරගන්නවා. ඉතින් මේවා බොහොම සරල construction. මේවා මේ manual catalog පාවිච්චි කරලා හොයාගන්න පුළුවන් points. එහෙනම් මේ තියෙන්නේ A to D conversion එකක්. එහෙනම් මේක බොහොම ඉක්මනට කතා කරගෙන ගියේ PLC එකක්. අපි PLC එකේ input output interface කරන්නේ කොහොමද? construction එක මොකද්ද? මොකද්ද architecture එක? මොකද්ද මේ කියන්නේ? කොහෙද මේක තියෙන්නේ? දැන් මේ පෙන්වන්න හදන්නේ මේ අපි කතා කරපු පරණ PLC එක අද කාලේ පාවිච්චි කරන විදිය. මම මුලම දවසේ කතා කරා අපි අද කතා කරන topics එහෙම නැත්නම් අපි කතා කරන technologies වෙනස්. අපි කතා කරනවා IoT, IIoT, industry 4, artificial intelligence. ඒතර මේවා කතා කරනකොට මේ අපි කතා කරපු 1969 හදපු PLC එක අද කියන environment එකට evolve වෙලා තියෙනවද? මේ අද දින environment එකට එන්න පරිණත වෙලා තියෙනවද? ඔව්. මේ තමයි අද මාකට් එකේ ගන්න තියෙන PLC එකක්. මේ PLC එක ගත්තොත් මේ PLC එකට අර කතා කරපු input output interfacing තියෙනවා, power supply දෙන්න පුළුවන්. ඒකත් එක්කම පේනවද? connections in different communication architectures තියෙනවා. analog input output දෙන්න පුළුවන්. අපි හිතුව මේ වගේ PLC එකක් අරගෙන ගිහිල්ලා මම අද කාලේ factory environment එකට connect කරපුවාම පේනව නේද? මගේ තියෙන devices connect වෙන්නේ එක එක විදිහට data buses හරහා. ඒකත් එක්කම මගේ PLC එක නිකන් PLC එකක් නෙමෙයි. ඊට පස්සේ මෙයාට process කරන්න පුළුවන්, මෙයාට processing කරන්න පුළුවන්, මෙයා program කරන්න පුළුවන්. ඒකත් එක්කම මෙයා සමහරක් වෙලාවට edge computer එකක් වෙයි. ඒ කියන්නේ මෙන්න මේ අපි කතා කරන sensor level එකේ එහෙම නැත්නම් factory level එකේ තියෙන data ටික සමහරක් වෙලාවට අපි කතා කරන cloud එකකට report කරන එහෙම නැත්නම්
IIoT environment එකකට report කරන device එකක් වෙන්න පුළුවන් special protocol එකක් කරා. ඒකත් එක්කම මෙයාට පුළුවන් වෙන්න ඕන locally remotely මේ කතා කරන process එකේ values ටික පෙන්වන්න, adjust කරගන්න. ඒකත් එක්ක මේක විදිහේ sensors interface කරගන්න නම් බොහොම සරලව ගත්තොත් අද අපි කතා කරන PLC එක programmable logic control එක නිකම් programmable logic control එකක් නෙමෙයි මේක එක්තරා විදිහක edge control එකක්. edge control එකක්. එක්තරා විදිහක edge control එකක්. එමනම් මේක තමයි මගේ PLC එක. මේ PLC එක අර පරණ PLC එක කොහොමද අද modern technology එකට match වෙන්නේ කියන එක තමයි පෙන්වන්න හදන. අපි මේවා ගැන practicals කීපයක් කරමු. අපි එළියෙන් ඉඳගෙන පොඩි transducer එකක් connect කරලා මේ transducer එකේ signal එක මෙතෙන්ට අරගෙන ඒ transducer එකේ signal එක මෙතනින් visualize කරමු. ඒත් එක්ක මෙන්න මේ transducer එකේ signal එක අපි ආවම cloud එකට. එතකොට ඔයාලට ගෙදර ඉඳගෙන පුළුවන් PLC එක මගේ ළඟ තිබ්බට ගෙදර ඉඳගෙන පුළුවන් මෙන්න මේ කතා කරපු cloud එකට connect වෙලා මෙන්න මේ system එකේ තියෙන values ගන්න එහෙම නැත්නම් read කරන write කරන්න. right මේකත් මේ අපි අද කාලේ අපි කතා කරන IIoT environment IoT environment එහෙම නැත්නම් artificial intelligence environment. මේ හැමතැනකම factory එක පාවිච්චි කරනවා. ඒකට මේවට terms කීපයක් පාවිච්චි කරනවා අපි බලමු ඉස්සරහට. එහෙනම් මේ තියෙන අපි කතා කරපු PLC එක. ඊළඟට ඉක්මනට කතා කරගෙන යනවා PLC programming වලදී පාවිච්චි කරන languages. මගේ ගිය සැරේ program එකෙත් ඇහුවා මොනවද දැනගන්න ඕන languages කියලා. PLC programming වලට IEC programming IEC 61131-3 මේක තමයි standard එක. මේ IEC standard එකේ පාවිච්චි කරන programming languages පහක් කියලා තියෙනවා. මේ programming languages පහ තමයි මේ තියෙන්නේ. ඒතර PLC programming වලට මෙන්න මේ languages පහම හෝ පහෙන් කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. පහම අවශ්‍ය නැහැ. පහෙන් එකක් දෙකක් හෝ කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් languages පහ කියාගෙන ගියොත් ladder diagram LD, structured text ST, sequential function chart SFC, function block diagram FBD, instruction list IL. එහෙනම් මම ඊට පස්සේ පාවිච්චි කරන්නේ short terms LD, SFC, ST, FBD, IL කියපු ගමන් ටක් ගාලා තේරෙනවා මේ කියන්නේ PLC programming language එකක්. මේ programming languages දන්නේ නැත්නම් මම ඔයාලට දෙනවා පොඩි challenge එකක්. මම මේ ජීවිතේට ඔයාලා මේ programming languages ගැන දන්නේ නැත්නම් මට එක පැයක් දෙන්න. මම පැයකට එක ගානේ මේ languages පහම උගන්වන්නම්. ඔයාලට logical thinking power එක තියෙනවා නම් within 1 day 2 day ජීනි කෙනෙක් වෙන්න පුළුවන් මෙන්න මේ කතා කරන environment එකේ. ඒ කියන්නේ මේක බොහොම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒතකොට PLC programming වලට මේ වගේ languages introduce කරන පළවෙනි හේතුව තමයි user friendliness ඉක්මනට ඉගෙන ගන්න පුළුවන්. බොහොම ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. වැඩ කරන්න පුළුවන්, handle කරන්න පුළුවන්. කවුරු හරි කරපු logic එකක් තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න languages පහ. මම ඉක්මනට languages පහේ samples කීපයක් වෙනගෙන යන්නම්. ඔයාලා LD ladder diagram පාවිච්චි කරනවා නම් ladder diagram එක symbolic diagram එකක්, symbolic language එකක්, symbolic programming language එකක්. අපිට පුළුවන් අපේ machine එකේ තියෙන sequence එක, අපේ machine එකේ තියෙන input output අපේ sequence එක කැමති විදිහට ලියන්න. මේකේ පාවිච්චි කරන්නේ symbols. මේවා I think අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. Normally open context, normally closed contact, එක එක විදිහේ function blocks, coils මේවා තමයි අපි කතා කරන devices. අපි මේ handle කරමු ඉස්සරහට. ඒතර මේ ටික පාවිච්චි කරලා අපිට පුළුවන් basic program එකක් ලියන්න. මේකට අපි කිව්වා ladder diagram. Ladder diagram එක කියන්නේ symbolic diagram එක. බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඕන කෙනෙකුට ටග්ගලා තේරෙනවා මෙන්න මෙතන modification එකක් කරන්න ඕන. මෙන්න මෙතන add කරන්න පුළුවන් line එක. මේ line එක remove කරන්න ඕන. මේකේ logic එක මෙහෙමයි කියලා බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් language එකක්. Ladder diagram symbolic language එකක්. ඊළඟ programming language එක function block diagram FBD. function block diagram එක මුකුත් නෙමෙයි අර ඔයාලා පාවිච්චි කරපු function blocks. මේ තියෙන and function block එක, මේ තියෙන o function block එක, මේ තියෙන not function block එක, මේ තියෙන set reset එහෙම නැත්නම් අපි කියන latch function block එක. ඉතින් මේ function blocks gates function logic functions තමයි පාවිච්චි කරලා තියෙන program එක ලියන උදාහරණයක් විදිහට ගත්තොත් මෙතෙන්ට આવොත් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ නේ මේ o function block එකක්. ඒ කියන්නේ input 1 o2 ox આવොත් තමයි output එක එන්නේ. and function block එක ගත්තොත් මේ input එක and මේ input එක and මේ input එක මෙන්න මේ input තුනම આવොත් තමයි output එක energize වෙන්නේ. මේක ඇවිල්ලා timer එකක්. මේකත් function block එකක්. මේක ඇවිල්ලා set reset. මේ input එක දුන්නොත් output එක set. මේ input එක දුන්නොත් output එක reset. set reset function block එක. එහෙනම් බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් programming language එකක්. මේකත් එක්තරා විදිහක graphical programming language එකක්. මේකට අපි කියනවා function block diagram එක. එහෙම නැත්නම් මගේ FBD. මේ තියෙන structured text. structured text කියලා කියන්නේ computer programming කරන අයට බොහොම lazy language එකක්. මේක අපි ලියන්නේ computer එකක program එකක් ලියන වගේ C++ වෙන්න පුළුවන්, C වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොන හරි basic programming language එකක් වෙන්න පුළුවන්. මේ ඕනම
programming language එකක් ලියන විදිහේ logic handle එකක් තමයි handling එකක් තමයි මෙතන කරන්නේ. උදාහරණයක් විදිහට ගියොත් මෙතන නිකන් පොඩි example එකක් පෙන්නනවා. if time 1 is greater than 19, set LCD 1 line 1 good evening. The recommend after 7. Else, if, else, end if. මේ අපි කතා කරන computer programming language එක මම explain කරන්න හදන්නේ මෙතන ලියපු එක මොකද්ද කියලා. ඒකට අපි පාවිච්චි කරපු logic එක ඊට පස්සේ අපි handle කරන්නේ මෙන්න මේ programming language එකේ මෙන්න මෙහෙම මේකට copy කරලා ST එහෙම නැත්නම් STL මෙතන දෙකම හරි structured text list එහෙම නැත්නම් structured text මේ දෙකම හරි STL. ඒකට programming environment එක වෙනස් කරන්න කැමති අයට computer environment එක වැඩ කරන අයට ලේසියෙන් program කරන්න පුළුවන්. මෙහෙම අපි කරලා බලමු මෙහෙම program. හරි ලේසි වැඩ කරන්න. බොහොම ලේසියෙන් තේරුම් ගන්නත් පුළුවන්. මොකද සමහර අය computer industry කියන අයට මේවා තමයි පේන්නේ ඇත්තටම logical circuits කියලා නැත්නම් logical systems කියලා. ඊට පස්සේ අපි තවත් programming language එකක් කතා කරා SFC sequential function chart. මේ SFC කියන language එකට මම තවත් නමක් පාවිච්චි කරන එකට අපි කියනවා graph set කියලා. මේ graph set කියලා කියන්නේ මුලම age එකේ මේ language එක market එකට ආපු මුලම age එකේ පාවිච්චි කරපු norm එක මෙතන නම name එක graph set. හැබැයි දැන් අපි පාවිච්චි කරන්නේ මේක standard function එකක් විදිහට මෙතන standard programming language එකක් විදිහට sequential function chart. sequential function chart එකේ program එකක් තමයි මේ අදලා තියෙන්නේ. මෙන්න එහෙම තමයි program එක අඳින්නේ. මේකත් graphical. මේක වෙන මොකුත් නෙමෙයි flow chart එක. කාට හරි පුළුවන් නම් ලස්සනට flow chart නදින්න, හරියට flow chart නදින්න. ඒ flow chart එකම තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. මෙතනින් එහාට මෙන්න මේ කතා කරන මේ programming language එකේ. මෙතනින් තමයි මේ flow chart එක start කරේ. මේක starting point එක, මේක action එක, මේක check එක, transition, action, transition, action, transition. මේක අනිවාර්යයෙන්ම මම ඔයාලට උගන්වනවා මේක කොහොමද මේ sequential language එක පාවිච්චි මේ sequential language එක පාවිච්චි කරන්න කියලා. මේක හරියම lazy language එකක්. මගේ භාෂාවෙන් කියනවා මම කියන්නේ හිටගෙන program කියන්න පුළුවන්. බොහොම සරලව program කියන්න පුළුවන්. ලොකු කලබලයක් නැහැ. program එක ගොඩක් stable. ඒකත් එක්කම හරියම අපි කියන්නේ secure program එකක්. බොහොම සරලව තේරුම් ගන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම මම ඔයාලට එක දවසක උගන්වනවා කොහොමද SFC handle කරන්න කියලා. මේකත් ලෝකල් මිනිස්සු පාවිච්චි කරන කෙනෙක් ගොඩක් programmersලා පාවිච්චි කරන language එකක්. මේක තේරුම් ගන්න නම් මේක තමයි programming language එක. ඊට පස්සේ තවත් මම හිතන්නේ මගේ අන්තිම programming language එක මේක තමයි කිව්වා instruction list. instruction list language එක හරියටම assembler code එකක් වගේ මේ තියෙන command එක මේ තියෙන address එක command address list එකක් ලියාගෙන යනවා. මේක මේ PLC programming වලදී මේ පළවෙනි age එකේ තිබිච්ච programming language එක. බොහොම මුල කාලේ තිබිච්ච programming language එකක්. මේක අර මේ සමහර external console සරහා program එක දාන්න පුළුවන් වෙන හදපු programming language එකක්. මේක ගොඩක් වෙලාවට සම්මානයි අපි කතා කරන assembler කියන programming method එකට. assembler කියලා බොහොම low level එකේ programming method එකක් තියෙනවා. අනේ programming method එකට ගොඩක් equal method එකක් තමයි instruction list. මේක question mark එකක් මටත් තියෙනවා. මේක පාවිච්චි කරනවද? ගොඩක් අය පාවිච්චි කරන්නේ නැහැ. මම හිතන්නේ බොහෝම සරල ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ. සමහර special functions කීපයකට මොන වුණත් අපි මේ programming ගැන ඉගෙන ගන්නකොට අපි පොඩි වෙලාවක් දාමු මේ instruction list කියන්නේ කොහොමද handle කරන්න මේකේ program එකක් ලියන්නේ කොහොමද කියලා බලා ගන්න. right මෙතන instruction list එනම් programming languages පහම මම හිතන්නේ මම කිව්වා. එතකොට programming languages පහම කිව්වට පස්සේ මට ආවා වෙන ප්‍රශ්නයක්. ඒක තමයි අපි මෙච්චර කල් කතා කරේ මෙච්චරලා කතා කරේ මොනවද? PLCs ගැන programmable logic controllers ගැන. හැබැයි අද අපි කතා කරන්නේ PACs ගැන programmable automation controllers ගැන. මම හිතන්නේ මේ කතාව මම මේ ඊට කලින් දවසකත් කතා කරා. මොකද්ද PLC එකක් කියන්නේ? මොකද්ද PAC එකක් කියලා කියන්නේ? නැත්නම් programmable automation control එකක් PAC එකක් කියලා කියන්නේ. ඒකට මම මේ දෙක compare කරොත් පැහැදිලිව පෙන්නලා තියෙනවා. මොකද්ද PAC එකකයි PLC එකකයි වෙනස? එතකොට PLCs ගත්තොත් processor modules PLC එකක processors තියෙන්නේ කොච්චරද? PLC එක processors තියෙන්නේ මෙතන දානවා 1 per rack එක rack එකක එක module type එකක එක processor එකයි තියෙන්නේ. අපි pack එකක් ගත්තොත් multiple processors එක rack එකක් ගත්තොත් මේ rack එකේ processors කීපයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ system එක brains කීපකින් handle කරනවා. එතකොට එක microprocessor එකයි මේකේ microprocessors කීපයයි. ඒකත් එක්කම communication network PLC එකකදී බොහෝම simple communication එකක් පාවිච්චි කරේ බොහොම simple open communication එකක් පාවිච්චි කරලා තිබ්බේ PLCs වලදී. හැබැයි PAC පාවිච්චි කරනකොට open for multiple points multiple networks එකම PLC එක මම අර ඉස්සලා පෙන්නුවත් එක modern PLC එකක් කියලා එකම PLC එක multiple protocols එහෙම නැත්නම් multiple communication links වලට open වෙලා තියෙනවා. programming ගත්තොත් PACs
අපි මේ කතා කරන languages IEC 61131-3 මේක තමයි ස්ටෑන්ඩඩ් එක. මේ ස්ටෑන්ඩඩ් එකේ IEC ස්ටෑන්ඩඩ් එකේ තියෙන languages ඔක්කොටම සපෝට් කරනවා. අපිට ඕන නම් ප්‍රෝග්‍රෑම් එකේ එක පාර්ට් එකක් ලියනවා structured text වලින්, අනිත් පාර්ට් එක function block වලින්, අනිත් පාර්ට් එක logic ladder වලින්, අනිත් පාර්ට් එක වෙන එකකින්. එහෙනම් programming languages කීපයක් handle කරන්න පුළුවන් CPU එක සැරේට languages කීපයක් ඔක්කොම handle කරන්න පුළුවන් ඕන. හැබැයි PLC කිව්වොත් ඇත්තටම කතා කරපු ස්ටෑන්ඩඩ් එක හැටියට ladder logic විතරයි. ඒක තමයි කවුකින් හරි අහුවොත් ඉස්සර කිව්වේ PLC programming language එක මොකද්ද? ladder. හැබැයි අද අපි පාවිච්චි කරන්නේ PLCs නෙමෙයි. අද අපේ මාකට් එකේ තියෙන්නේ PACs, programmable automation controllers. ඒකට PAC කියලා කියපු ගමන් අර කතා කරපු programming languages ටික ඔක්කොම එක සැරේට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමනම් මේකේ පෙන්නලා තියෙනවා memories, IO capacity, කතන්දර ගොඩාක් තියෙනවා. දැන් IO capacity එක ගත්තොත් ඇත්තටම PLCs වල 3000 4000ක් වගේ තමයි IOs handle කරන්න පුළුවන්. හැබැයි PAC එකක programmable automation control එකක ඕනනම් 128000 අපි ලක්ෂ ගණනක් පාවිච්චි කරන්න පුළුවන් IOS. එහෙමනම් මතක තියාගන්න පෙන්වන්න තිබිච්ච වැදගත්ම දේ තමයි අද අපි පාවිච්චි කරන්නේ ඇත්තටම PLC නෙමෙයි. එහෙනම් අපේ vocabulary එකෙන් එහෙනම් අපේ වචන ශබ්ද කෝෂයෙන් මේක වචන අයින් වෙන්න ඕන. අද අපි පාවිච්චි කරන්නේ PAC. මම මෙතනින් එහාට PLC කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. මෙතනින් එහාට පාවිච්චි කරන්නේ programmable automation controllers. මම මගේ ඇප්ලිකේෂන් හැම එකකටම පාවිච්චි කරන්නේ ඊට පස්සේ programmable automation controllers. මාකට් එකේ ගියත් ඔයාලට බලා ගන්න හම්බෙන්නේ PACs, ඉතින් programmable automation controllers. එහෙනම් PLC කියන්නේ අපි එක්තරා විදිහක ගත්තොත් මේ අපේ සිස්ටම් එකෙන් අයින් වෙලා යන equipment එකක්. එහෙනම් අපි පොඩ්ඩක් වචන වෙනස් කරගමු. මෙතනින් එහාට අපි කතා කරන්නේ PACs, PAC programming. එහෙනම් programmable automation controllers, how to program, how to communicate, how to handle it. එහෙනම් මේක තමයි අපි කතා කරපු equipment එක. එහෙනම් අපි ඉක්මනට කතා කරගෙන ගියා. බොහොම වැඩි වෙලාවකුත් ගත්තා මම හිතන්නේ. පැයකමාරකට වඩා වැඩි වෙලාවක්. එහෙනම් දැන් ෆෝරම් එක ඕපන් අපි කතා කරන questions වලට කැමති ප්‍රශ්න අහන්න පුළුවන්. මම